ආයිබෝන් දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදේ 14 වන ඒකකයේ සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් කරලා දරුවනේ මේ 14 වන ඒකකයට අදාළව විභාග ඉලක්ක කරගත්ත සමාලෝචන ප්‍රශ්නත් එක්කයි දරුවනේ අපි මේ කොටසත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ ආදරණීය දොළ පුතාලත් එක්ක. ඉතින් දරුවනේ ඔබ දන්නවා අපි සෑම පාඩම් ඒකකයක් අවසානයේදී මේ පාඩම් ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න කතා කරනවා. බහුවර්ණ මාදලී, විගත මාදලී හා රචනා මාදලී ප්‍රශ්න වලට බෙහෙවින් රුකුලක් විදිහට දුවීපතේ අපි මේ සලකන්නේ මේ සමාලෝචන ප්‍රශ්න විභාගයේ ඉලක්ක කරගත්ත සමාලෝචන ප්‍රශ්නත් එක්කයි දරුවනේ අපි සම්බන්ධ වෙන්නේ. සමාලෝචන ප්‍රශ්න සමගින්ම දරුවනේ අපි බලාපොරොත්තු වෙනවා සෑම ඒකකයකටම අදාළව ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළව ඒ විශේෂයෙන් දැනගත යුතු සුවිශේෂිත කරුණු, ඒ වගේ මේ සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය, ඒ වගේ මේ ප්‍රායෝගික පරීක්ෂණ වල පදනම් වුණ මූල ධර්මයන්, ක්‍රමවේදයන්, නිගමනයන් ප්‍රශ්න විදිහට ඒ ක්‍රියාවලිය ඉදිරිපත් කළා දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරනවා. විශේෂයෙන් මේක අපි දන්නා උසස් පෙළ විභාගයේ බහුවර්ණ මාදලී, විගත මාදලී ප්‍රශ්න සඳහා තාම බෙහෙවින් ඔබට රුකුලක් වැදගත්කමක් වෙනවා දරුවනේ. ඒ වගේම විශේෂයෙන්ම ස්ථානීය පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ වලට පෙර අවශ්‍ය වැඩපිළිවෙලක් විදිහට දරුවනේ විශේෂයෙන්ම වැදගත් වෙනවා. බොහෝ දරුවෝ සූදානම් වෙලා ඉන්නේ විභාගිනුත් පස්සේ මාසයකට විතර පස්සේ තමයි මේ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන්නේ. විභාගයෙන් පස්සේ විභාගය ඉවරලාම මේක කරනවා කියලා හිතන් ඉන්නේ. ඉතින් බොහෝ දරුවෝ විභාගය තාමත් හොඳින් කරලා ප්‍රායෝගික පරීක්ෂණ අසාර්ථක කරගන්නවා. ඒකට ප්‍රධානතම හේතුව තමයි මුල සිට සූදානම් නොවීම දරුවනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඔබත් එක්ක මේ ප්‍රායෝගික පරීක්ෂණත් ඉදිරියේදී වීඩියෝ විදිහට ඔබත් එක්ක කතා කරන්න, ඉදිරිපත් කරන්න 12 වෙනි සහ 13 වෙනි ශ්‍රේණිය වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන දුවල පුතාලත් එක්ක එකතු වෙලා මේ දේවල් කරගෙන යන්න. හොඳයි දරුවනේ, එහෙනම් අපි ආරම්භ කරනවා. විශේෂයෙන්ම මේ සුළු අපනයන භෝග වගේම වැවිලි භෝග ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ආකාරයේ දරුවනේ අපි මේ ඒකකයට කතා කරේ. ඉතින් අපි විශේෂයෙන්ම අලුතෙන්ම 2017 වසරේ යාවත් කාලන විෂය නිර්දේශය තුල 13 වන ශ්‍රේණියේ 3 වන ඒකකයේ විදිහට ඒකක පිළිවෙලට ගත්තොත් දරුවනේ 12 වෙනි ශ්‍රේණියට අදාළව පාඩම් ඒකක 11කුත් 13 වන ශ්‍රේණියට අදාළ පාඩම් ඒකක 8කුත් විදිහට සම්පූර්ණ පාඩම් ඒකක 19ක් ජෛව පද්ධති තාක්ෂණයේදී විෂය ධාරාව තුල අඩංගු වෙලා අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේ 14 වන ඒකකේ එහෙම නැත්නම් 13 වන ශ්‍රේණිය 3 වන ඒකකයේ විදිහට අපි මේ සඳහන් කරපු මේ වැවිලි භෝග ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීමේ ක්‍රම ශිල්ප වගේම සුළු අපනයෙහි දෙවන කොටස විතර 14 වෙනි එකේ සුළු අපනයන භෝග ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීමේ ශිල්ප ක්‍රම සම්බන්ධයෙන් සිද්ධාන්ත කොටස් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් කරලා දරුවනේ ඒ ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්නත් එක්කයි දුවල පුතාලත් එක්ක අපි සම්බන්ධ වෙලා ඉන්නේ. එහෙනම් හැම සමාලෝචන ප්‍රශ්න සාසිකයකදී වගේම ආදරණීය දුවල පුතාලට අවස්ථාව තියෙනවා CR පොතක් අරගෙන වෙනදා වගේම මේ පිළිතුරු ප්‍රශ්න ලියාගෙන ඒත් එක්කම ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්න අවස්ථාව තියෙනවා දුවල පුතාලට. මොකද ඔබලා මේ වෙනකොට මේ ඒකකයේ සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරලා අපිත් එක්ක විස්තරාත්මකව කතා කරලා ඊටාම හොඳ දැනුමක් ලබාගෙන ඉන්නේ. දරුවොත් ඒත් එක්කම මේවා පාඩම් කරලා හොඳ අවබෝධාත්මක ඉන්නේ, සූදානම් වෙලා ඉන්නේ අපිත් සමග මේ ක්‍රියාදාමයේ දිගටම කරගෙන ගිහිල්ලා උසස් පෙළ විභාගයේදී අවසානයේ අතිවිශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා ක්‍රම ශිල්පයක් විදිහට දරුවනේ ක්‍රමානුකූලව අපි මේ ඒකක ආවරණය කරමින් යන්නේ. එතකොට මේ වෙනකොට පාඩම් ඒකක 19න් සම්පූර්ණ පාඩම් ඒකක 14ක් සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියෙන දරුවනේ මේ සමාලෝචන ප්‍රශ්න ආකාර අවස්ථා දෙකකදී අපි මේක සමාලෝචන ප්‍රශ්න සාකච්ඡා කරනවා. පළවෙනි කොටස විදිහට දරුවනේ මේ පාඩමට අදාළව සමාලෝචන ප්‍රශ්න, ඒ වගේම දෙවෙනි කොටසදී අපි කතා කරන්නේ ඒ පාඩම් ඒකකයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණවල තියෙන කරුණු ගැටලු ඉදිරිපත් කරලා ඒතරතුරු දුරපතාලත් එක්ක සාකච්ඡා දෙකයි කරන්නේ. ඉතින් මේ අවසානයේදී අපිට ඊළඟට අපිට 15 වෙනි ඒකකටයි දරුවනේ යන්න තියෙන්නේ. ක්‍රියාවලිය ස්වයංක්‍රීයකරණ ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඒකේ අතිශය වැදගත් ඒකකයක් වෙනවා දුරපතාලට. හැම අවුරුද්දකම විභාගයට ව්‍යුහගත මාදලිය, රචනා මාදලිය සහ බහුවර්ණ මාදලිය ප්‍රශ්න අවසන් විභාගයේදීත් ඉතා හොඳට අහන ඒකකයක් විදිහට අපිට මේ 15 වෙනි ඒකකේ නැත්නම් 13 වෙනි ශ්‍රේණිය 4 වෙනි එක විදිහට ක්‍රියාවලි පාලනය සඳහා ස්වයංක්‍රීයකරණයේ භාවිතයේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඒකකේ අපිට හඳුන්වන්න පුළුවන්. ඒකට අපි ආරම්භ කරන්නේ දරුවොත් එක්ක මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඒකකේ. එහෙනම් ඊට කලින් මේ 14 වෙනි ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්නයි දරුවනේ අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ. ඔබට හැකියාව තියෙනවා පළවෙනි ප්‍රශ්නය ලියාගෙන ඊට අදාළ පිළිතුරු වේගයෙන් සඳහන් කරගෙන පිළිතුරු සපයීමෙන්ම මේ සාකච්ඡාවට නැත්තම් මේ විශේෂයෙන්ම මේ විවරණයට ඔබට එකතු වෙන්න පුළුවන් දරුවෝ. හොඳයි දරුවනේ, අපි ආරම්භ කරමු. උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණයේදී මේ 14 වෙනි ඒකකය තමයි දරුවනේ උචිත තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතයෙන් වැවිලි භෝග හා සුළු අපනයන භෝග ආශ්‍රිත නිෂ්පාදන සැකසීම. ඒ ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්නයි දරුවනේ අපි ආරම්භ කරලා තියෙන්නේ. ඉදිරියට යමු. පළවෙනි ප්‍රශ්නේ විදිහට අහලා දෙනවා දරුවනේ. තාම ඔබට බලන්න දිසිදි පොල් යන මොනවාද? කෙලින්ම දරුවනේ අපි මේකෙදී විශේෂයෙන්ම සිද්ධාන්ත පාඩම් වලදී වගේ
කරුණු දීර්ඝ විදියට දිසිදි පොල් සම්බන්ධයෙන් කරුණු කතා කරන්න යන්නේ නැහැ. විභාගයේදී ව්‍යුහගත මාදිලී ප්‍රශ්නයකදී දිසිදි පොල් යන මොනවද නැත්නම් දිසිදි පොල් හඳුන්වන්න කිව්වොත් නිවැරදි පිළිතුර ඔබ සඳහන් කළ යුතුයි දරුවනේ. ඔබට අවස්ථාව තියෙනවා ප්‍රශ්නේ ලියාගෙන අදි වේගයෙන් කඩිනමින් පිළිතුරු සපයගෙන යන්න. මොකද මේක විශාල රුකුලක් විශාල අවස්ථාවක් වෙනවා ඔබට මේ පිළිතුරු සැපයීම සම්බන්ධයෙන්. ඒ නිසා අපි මෙතනදී විස්තරාත්මකව සිද්ධාන්ත පාඩම් වලදී විස්තර කරන්නේ නැහැ. මෙතනදී අදාළ පිළිතුර පමණයි සාකච්ඡා කරන්නේ. හොඳයි දරුවනේ. එහෙනම් අපි කෙලින්ම පිළිතුරට යනවා. දිසිදි පොල් සඳහා ඔබ දන්නවා දැනටම දිසිදි පොල් කියපු ගමන් පොල් මදේ ආශ්‍රිත නිෂ්පාදනයක් විදිහට දරුවනේ දිසිදි පොල් අපි හඳුන්වන්නේ. මේ දරුවනේ විශේෂයෙන්ම ප්‍රවේශමෙන් පොල් මදේ ගෙඩියේ නේද මදේ කුරුට්ට ලෙලි ගහලා අපි දන්නවා මේක සීසනින් කරනවා. ඊට පස්සේ ප්‍රවේශමෙන් කුරුට්ට ඉවත් කරලා නේද දරුවනේ නේ මේක සකස් කරගන්නේ කැබලි කරලා නේද ජීවාණුහරණය කරලා මේක වියලලා සකස් කරගන්න නේද අපි පැණි රසයේ සමග නේද දරුවනේ අපි දන්නවා පොල් මදේ පැහැයට සමාන පැහැයකින් සහිතයි. ඒ වගේම කිරි රසයේ සමග මදක් පැණි රසයේ මිසු ප්‍රණීත රසයක් තියෙන දරුවනේ ලංකාවේ ප්‍රධාන වශයෙන්ම දිසිදි පොල් අපනයන සඳහා තමයි යොදාගන්නේ. ඉතින් ඒක අපිට අර්ථ දැක්වීම කරන්න ඕනේ. බලමු නිවැරදි අර්ථ දැක්වීම ඔබ සිදු කරලා තියෙනවද? කොහොමද විභාගයේදී මේකට සම්පූර්ණ ලකුණු ඒ අර්ථ දැක්වීම සඳහා දිසිදි පොල් නිෂ්පාදන ක්‍රියාවලිය පැහැදිලි කරන්න කියලා රචනා මාදිලී ප්‍රශ්නයක ඇහුවොත් අනිවාර්යයෙන්ම මුලින්ම ඔබ මේ ක්‍රියාවලිය හඳුන්වන්න ඕනේ. මොනවද දිසිදි පොල් කියන්නේ හඳුන්වන්න ඕනේ. ඒ හැඳින්වීමට ලකුණු 20ක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ එක් එක් පියවර නම් කරලා එක් එක් පියවර රූල් දෙක තුනක් විස්තර කරන්න ඕනේ. ඉතින් විස්තර කරනකොට ඉස්සෙල්ලාම පළවෙනි පියවර නම් කරලා අපි කියනවා පොල් පදම් කිරීමනේ පළවෙනි පියවර. පොල් පදම් කිරීම කියලා පියවර නම් කරලා අපි මේ පදම් කිරීම සිදු කරන ආකාරයේ රූල් දෙක තුනකින් විස්තර කරනවා ඒක. ඊළඟට දෙවෙනි පියවර. ඊළඟට ලෙලි ගැසීම නේද දරුවනේ. ඊට පස්සේ මේ කටුව ඉවත් කිරීම, කුරුට්ට ඉවත් කිරීම නේද? ඒ විදිහට මේ පියවරට පියවර ටික එක් පියවරක් සඳහන් කරනවා. ඊට අදාළ පැහැදිලි කිරීම රූල් දෙක තුනක් කරනවා. ඒ වගේ පියවර ටික ඉදිරිපත් කරන ගමන්ම පැහැදිලි කිරීමත් එතනම කරනවා. ඒතකොට පියවර ඉදිරිපත් කරනවට වගේම පියවර පැහැදිලි කරනවට ඔබට ලකුණු හම්බ වෙනවා. ඒ විදිහටයි ලකුණු 100ක් මේ එක රචනා ප්‍රශ්නයක එක කොටසකට හම්බෙන්නේ. A කොටස, B කොටස, C කොටස කියලා රචනා ප්‍රශ්නයක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා දරුවනේ. එහෙනම් ඒ ලකුණු 100 එකතු කරගන්න මේකට ඔබට ලැබෙන විනාඩි 10ක කාලයක්. ඉතින් ඒකට ඔබට එකපාරටම ගිහිල්ලා විභාගෙට ඔබ මේ කරුණු හොඳටම පාඩම් කරන් ඉඳලා ලියන්න අමාරුයි අපහසුයි. ඒකට හේතුව තමයි මොකද ඔබ ප්‍රශ්න වලට පිළිතුරු ලියලා මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියලා ඔබ හුරු වෙන්න ඕනේ. ඒ හුරුවත් එක්ක තමයි මේ විනාඩි 10ක සීමිත කාලයක් තුළ ඔබට මේ කාරණා ටික ලියා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම ලියන්න බැරි ප්‍රශ්න දෙන්නේ නැහැ විභාගෙට ලියන්න පුළුවන් ප්‍රශ්න දෙන්නේ. ඔබ මේ ප්‍රශ්නෙට විනාඩි 10න් ලියලා ලකුණු 100 එකතු කරගන්න නම් අනිවාර්යයෙන්ම ඔබ මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු ලියලා හුරු වෙලා ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ. මේක අභ්‍යාස කරලා තියෙන්න ඕනේ. කොච්චරද පුරුදු පුහුණු වෙලා උත්තර ලියලා පුරුදු වෙලා තියෙන්නේ හුරු වෙලා තියෙන්නේ. ඒ අනුව තමයි ඔබේ අවසන් ප්‍රතිඵලය තීරණය වෙන්නේ. ඔබ හොඳට විෂය කරුණු අධ්‍යයනය කරලා හිටියත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ දුවේ පුතේ. ඔබ අනිවාර්යයෙන්ම මේ සඳහා ව්‍යුහගත මාදිලී ප්‍රශ්න පත්‍රයේ පැයකින් පිළිතුරු ලියන්න ඉතාම කඩිනමින් ඔබ ඒ සඳහා හුරු වෙන්න ඕනේ. වැඩිපුර ව්‍යුහගත ප්‍රශ්න වලට පිළිතුරු සපයලාම තමයි ඔබ මේ පළපුරුද්ද ලබා ගන්න ඕනේ. බහුවර්ණ මාදිලී ප්‍රශ්න 50ට ඔබ වැඩි 35කට වඩා ඉහළ ප්‍රතිඵලයක් ලකුණක් බලාපොරොත්තු වෙනවා නම් දරුවනේ ප්‍රශ්න 50න් 35කට එහා ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා නම් ඔබට නියත වශයෙන් මේ සාමාර්ථයකට යන්න අවස්ථාව තියෙනවා. එහෙනම් ඒ සඳහා ඔබ දිගටම හැකියපමණ බහුවර්ණ ප්‍රශ්න වලට පිළිතුරු ලියලා ඔබ ඒ බහුවර්ණ ප්‍රශ්න විවරණය කරලා ඔබට පළපුරුද්ද තියෙන්න ඕනේ. එතකොට තමයි ඔබට වැඩි ප්‍රතිඵලයකට යන්න පුළුවන්. B කොටස රචනා මාදිලී ප්‍රශ්න වලටත් එහෙමයි. ඔබ වැඩි හැකියපමණ උපරිම රචනා මාදිලී ප්‍රශ්න වලට උපරිම පිළිතුරු සපයලා කාලයට අනුව ඒවා කාලයත් එක්ක බලලා ගලපලා ඒ විදිහට පිළිතුරු සපයලා තිබ්බොත් තමයි අවසානයේ ඔබ විභාගයටයි මුහුණ දෙන්නේ. එහෙනම් මේ අවසන් විභාගයේදී ඔබට අතිවිශිෂ්ට ඉහළ ප්‍රතිඵලයකට යන්න පුළුවන් වෙන්නේ ඔබ හැකියපමණ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියලා අවසන් කරලා තියෙන්න ඕනේ. ඉතින් ඒක විශේෂයෙන් මතක් කරනවා. හොඳයි. අපි එහෙනම් කෙලිම පිළිතුරට යනවා දරුවනේ. දිසිදි පොල් කියන්නේ මොනවද කියලා අපි බලමු. මෙන්න බලන්න ලකුණු 20ක් අර්ථ දැක්වීමට හැඳින්වීමට දෙනවා. දිසිදි පොල් නිෂ්පාදන ක්‍රියාවලිය පැහැදිලි කරන්න කිව්වොත් අනිවාර්යයෙන්ම දිසිදි පොල් කියන්නේ මොනවද හඳුන්වන්නේ. මෙන්න මේ හැඳින්වීම මේ ආකාරයෙන්ම තියෙනවා නම් ඔබට සම්පූර්ණ ලකුණු 20ක් හම්බ වෙනවා දරුවනේ. අපි යනවා හැඳින්වීමට. මෙන්න හැඳින්වීම. බලන්න මේ හැඳින්වීම මේ ආකාරයෙන්ම අන්තර්ගතව තියෙනවා නම් ඔබට රචනා ප්‍රශ්නයක දෙන ලකුණු 20ක් ව්‍යුහගත මාදිලී ප්‍රශ්නයක දෙන ඒ අදාළ ලකුණු ටික හම්බ වෙනවා. බලන්න එහෙනම්. දිසිදි පොල් යනවා. දිසිදි පොල් යන උසස් මට්ටමේ ප්‍රමිති පවත්වා ගනිමින් පොල් ගෙඩියේ කුරුට්ට ප්‍රවේශමින් ඉවත් කිරීමෙන් පසු කැබලි කර මනාව වියලන ලද පිරිසුදු ආහාර ද්‍රව්‍යයකි. ඔච්චරයි ව්‍යුහගත මාදිලියේ ප්‍රශ්නයකට උත්තරේ ලියන්නේ. අර හිස්තැන් තියලා ලියන්න තියෙන ස්ට්‍රක්චර්ඩ් එසේ රචනා ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස ව්‍යුහගත රචනානේ. කාලේ පැයයි සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඕනේ. ලකුණු 300ක් හම්බ වෙනවා ව්‍යුහගත ප්‍රශ්න 4ට පිළිතුරු සපයපුවාම. එක ප්‍රශ්නයකට ලකුණු 75යි.
එහෙනම් ලකුණු 75ක් ගන්න එක ප්‍රශ්නයක අණු කොටස් කොච්චරක් තියෙනවද? හිස්තැන් 80ක් විතර වගේ පුරවන්න තියෙනවා නේද? එහෙනම් පැයකින් මේ ටික පුරවලා ඉවර කරගන්න. හිත කල්පනා කර කර වටපිට බල බල අනිත් අයගේ දිහා බල බල උඩ බිම බල බල ඉන්නේ කවුද? ශාලාධිපති කවුද? ඒවා බල බල හරියන්නේ නැහැ. ඈ අනිත් අය කරනවාද හැමෝම උඩ බල බල අදින්නේ. කෙලින්ම එහෙම කරන්න වෙලාවක් නැහැ. එහෙම කරන්නේ මේවා අධ්‍යයනය කරලා නැති ප්‍රශ්න වලට උත්තර ලියලා නැති යට ඒ ගැටලු වෙන්නේ. හරියට අධ්‍යයනය කළා බලන්න ඔබට ඉගෙන ගන්න මොනතරම් සම්පත් තියෙනවද කියලා දරුවනේ. ලෝකයේ මේ අධ්‍යාපන රටාව ගත්තාම බොහෝ රටවල තියෙන්නේ මේ දරුවෝ මේක හොයාගෙන යන්න ඕනේ. දරුවෝ මේ අධ්‍යාපනය හොයාගෙන ගිහිල්ලා මේ දේවල් දරුවෝමයි මේ දේවල් කරගන්න ඕනේ. අපේ රටේ නිදහස් අධ්‍යාපනයක් තියෙනවා. බලන්න ඔබට මොනතරම් මේ නිදහස් මේ අවස්ථා සපයලා තියෙනවද කියලා බලන්න මේ මාධ්‍ය හරහා නොමිලේ ඉගෙන ගන්න. අපි ඔබට මේ දේවල් ළඟටම ඔබේ ගෙදරටම නිවසටම ගෙනත් දෙනවා. ඔබට බලන්න පුළුවන්. ඔබට තියෙන මේ නොමිලේ ලබා දෙන දායාදේ ලබාගෙන ඔබේ අවස්ථාව ඔබේ ටාගට් එකට ගිහිල්ලා ඒක අචීව් කරගන්නයි තියෙන්නේ. හොඳයි දරුවනේ. එහෙනම් පළවෙනි අවස්ථාවේදීම කරන්න first time is the best time. කෙනෙක්ගේ ජීවිතේ ෆස්ම ටයිම් එක තමයි බෙස්ට් ටයිම් එක. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. දෙතුන් සැරේ කරනකොට මේක බෝරින් වෙනවා, අමාරුයි, අපහසුයි. ඒක නිසා මේක පැහැදිලිවම උසස් වෙල කියන්නේ මේ තුල ඔබ වැඩ කළ යුතුයි. වැඩිපුර වැඩ කරොත් වැඩ කරන ප්‍රමාණය අනුවයි මේ ප්‍රතිඵලය ඔබට ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මෙන්න ව්‍යුහගත මාදිලී ප්‍රශ්නයක මෙන්න මේ කරුණු ටික කොටස් ටික ඒ විදිහටම අන්තර්ගත වෙලා තියෙන්න ඕනේ දරුවනේ. ඒකයි මොකද ප්‍රශ්න පත්‍රය හදනකොට මේකට මාකින් එකක් තියෙනවා. ඒ අනුව ඒ මාකින් එක තුල තියෙන පිළිතුරු තමයි ලියන්න ඕනේ. වෙනත් උත්තර ලිව්වොත් ඒවට ලකුණු හම්බෙන්නේ නැහැ. උත්තර පත්‍ර පරීක්ෂකයෝ ඒවට ලකුණු දෙන්නේ අර මාකින් එකේ තියෙන මේක හෝ මේක කියලා දීලා තියෙනවා. මේ දෙකෙන් එකක් තිබ්බොත් හරි. සමහරලාට මේ පේපර් එකේ සඳහන් වෙලා තියෙනවා තද කළු අකුරින් තියෙන වචන ඒ විදිහටම තියෙන්න ඕනේ. නැත්නම් වැරදි. BST පේපර් එකේ මාකින් ස්කීම් එකේ මාකින් එකේ කෙලින්ම තියෙනවා මේ තද කළු පැහැයෙන් තියෙන අකුරු ඒ විදිහටම සඳහන් වෙලා තියෙනවා. ඒ වචන අකුරු ඒ විදිහටම සඳහන් වෙලා තිබෙන්නේ නැත්නම් වැරදි ලකුණු නැහැ. ඉතින් විභාගයේට මේ උසස් පෙළ විශ්වවිද්‍යාලය සඳහා ළමයි තෝරන්නේ තරංග විභාගයක්නේ, තරංකාරී විභාගයක්නේ. ඉතින් ඒ සඳහා මුළු විෂය නිර්දේශයම ආවරණය වෙන පරිදි විෂය නිර්දේශය කොතනින් ඇහුවත් පුළුවන් ඉදිරියට පාඩම් කරලා අධ්‍යයනය කරලා පිළිතුරු හපලා තියෙන්න ඕනේ. ඉතින් ඒක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ කාරණාවක්. එහෙනම් දරුවනේ මෙන්න දිසිදි පොල් කියන්නේ උසස් මට්ටමේ ප්‍රමිති පවත්වා ගනිමින් කියන වචනේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ පොයින්ට් එක. පොල් ගෙඩියේ කුරුට්ට ප්‍රවේශමෙන් ඉවත් කිරීමෙන් කියන දෙවන පොයින්ට් එක අන්තර්ගත වෙන්න ඕනේ. පසු කැබලි කර මනාව වියන ලද කියලා පිරිසුදු ආහාර ද්‍රව්‍ය කියන කොටස් ටික මේ විදිහට තියෙන්න ඕනේ. මෙතන වචනයක්වත් අඩු වෙන්න බෑ. ඉතින් ඒක අවබෝධාත්මකව අවබෝධ කරගන්න පුළුවන් එක. එහෙනම් බලන්නකෝ. හරියටම හරි. එහෙනම් දිසිදි පොල් යනු උසස් මට්ටමේ ප්‍රමිති පවත්වා ගනිමින් කියන වචනේ අන්තර්ගත වෙන්න ඕනේ. කාරණාව එකයි. පොල් ගෙඩියේ කුරුට්ට ප්‍රවේශමෙන් ඉවත් කරන්න ඕනේ. දෙකයි. ප්‍රවේශමෙන් ඉවත් කිරීමෙන් පසු කැබලි කර තුනයි. හොඳින් වියලා ගන්න ඕනේ. මනාව වියන ලද පිරිසුදු ආහාරයකි. මනාව වියන ලද වෙන වෙනම ගත්තොත් ඒකත් කඩලා මනාව වියන ලද හතරයි. රයිට්. පිරිසුදු ආහාර ද්‍රව්‍යයක් මේක පහයි. බලන්න. එකයි මොකද්ද? උසස් මට්ටමේ ප්‍රමිති පවත්වා ගැනීමෙන් කියන එක තියෙන්න ඕනේ, අන්තර්ගත වෙන්න ඕනේ කරුණ. පොල් ගෙඩියේ කුරුට්ට ප්‍රවේශමෙන් ඉවත් කිරීමෙන් කියන කාරණාව සඳහන් වෙන්න ඕනේ අංක 2යි. කැබලි කර කියන එක තියෙන්න ඕනේ කරුණු 3යි. මනාව වියන ලද කරුණු 4යි. පිරිසුදු ආහාර ද්‍රව්‍යයේ කරුණු 5යි. ඒ කරුණු 5ම අන්තර්ගත වෙනවා නම් තමයි ව්‍යුහගත මාදිලී ප්‍රශ්නයක ඒ සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ මේකට. අර්ථ දැක්වීම අතිශයින්ම වැදගත් කියන්නේ අන්න ඒකයි දරුවනේ. එහෙනම් ඔබ කොච්චර මේකට ප්‍රැක්ටිස් කරලා හුරු වෙලා තියෙන්න ඕනේද කියන එක විභාගයේ සදා ඉහළ ප්‍රතිඵලයකට නම් ඔබ යන්නේ. ඔබ ඒක මනාව අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් අඩුවෙන් වැඩ කරලා බෑ. වැඩියෙන් වැඩ කරන්න ඕනේ. හරි. මම හිතනවා ඔබට පැහැදිලි කියලා. එහෙනම් මෙන්න තවදුරටත් රචනා ප්‍රශ්නයක ලකුණු 20ක් ලබා දෙන ප්‍රශ්නයකදී මෙතන ව්‍යුහගත මාදිලියේ ප්‍රශ්නයක මේ ටික ඔක්කොම අන්තර්ගතයි නම් ඔබට ලකුණු 3ක් කියමු අපි සම්පූර්ණයෙන් හම්බ වෙනවා. ඉතින් මෙවැනි ලකුණු 3 ඒවා එකතු වෙලා තමයි සම්පූර්ණ ප්‍රශ්නයකට ලකුණු 75ක් හම්බෙන්නේ. සම්පූර්ණ ප්‍රශ්න 4ට ලකුණු 300ක් හම්බෙන්නේ. ඉතින් මෙහෙම මගේ අර කර වරද්ද 3 ගියපුවාම එහෙම අඩු වෙලා අන්තිමට ළමයිට ලකුණු අඩු වෙන්න B එකක් හිතන් ඉන්න ළමයිට C එකක් ඉන්නේ, A එකක් හිතන් ඉන්න ළමයිට B එකක් එන්නේ, C එකක් හිතන් ඉන්න ළමයි S එකක් එන්නේ. එහෙම තමයි. ඒක විශේෂයෙන් මෙතනදී අවධාරණය කරන්න ඕනේ දරුවනේ. ඒක අපි අනිවාර්යයෙන්ම සඳහන් කරනවා. ඉතින් රචනා මාදිලී ප්‍රශ්නයක් නම් මේක තව ටිකක් ලකුණු 20ක් හම්බ වෙනවා රචනා මාදිලී ප්‍රශ්නයක හැඳින්වීමට. එහෙනම් තව පොඩ්ඩක් මේක අපිට වැඩි කරන්න පුළුවන්, ඉන්ක්‍රීස් කරන්න පුළුවන් හැඳින්වීම. දිසිදි පොල් පැහැයෙන් පොල් මදියේ සුදට සමානයි කියන්න පුළුවන් අපිට. තව ටිකක් අපි වෙනත් වර්ණයකින් එක කතා කරමු නේද? දිසිදි පොල් ගත්තාම
පැහැයෙන් පොල් මදේ සුදට සමානයි. කිරි රසය සමග මදක් පැණි රසයේ මිසූ ප්‍රණීත රසයක් තියෙනවා. දිසිදි පොල් දේශීය පරිභෝජනය සඳහා යොදා ගන්න ඉතා සුළු ප්‍රමාණයක්. ප්‍රධාන වශයෙන් මේවා අපනයනය කරනවා. ඔය ටිකත් ආවොත් උඩ තියෙන අර්ථ දැක්වීමත් සමග මේ ටිකත් අන්තර්ගත වුණොත් ඔන්න රචනා ප්‍රශ්නයකදී ලැබෙන සම්පූර්ණ ලකුණු සංඛ්‍යාව ලකුණු 20ක් ලබා ගන්න අවස්ථාව තියෙනවා. එහෙනම් මං හිතන්නේ දරුවන්ට ඉතාමත්ම පැහැදිලි. මේ ටිකත් අන්තර්ගත වෙන විදිහට කටයුත්ත කරොත් සාර්ථකයි. සම්පූර්ණ ලකුණු ලබා ගන්න අවස්ථාව තියෙනවා. එහෙනම් විභවත මාදලියේ ප්‍රශ්නයකදී හැඳින්වීම සිදු කරන ආකාරය සහ රචනා මාදලියේ ප්‍රශ්නයකදී හැඳින්වීමට ලකුණු 20ක් ලබා ගන්න ප්‍රශ්නයකදී මේක ඉදිරිපත් කරන ආකාරයේ දරුවනේ කතා කරේ අපි. එහෙනම් ඒක මේකත් ඉතින් දැන් හැකි ඉක්මනින් මේක කරන්න ඕනේ. තව ඊට පස්සේ හැඳින්වීම කරාට පස්සේ දිසිදි පොල් නිෂ්පාදන ක්‍රියාවලියේ පියවර සඳහන් නම් කරලා පියවර විස්තර කරන්නත් ඕනේ. මේක ඉමීඩියට්ලි අධිවේගයෙන් ලියන්න ඕනේ පැහැදිලි අකුරු වලින්. එහෙනම් ඒක එකපාරට විභාගෙට ගිහිල්ලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි දරුවනේ. එකපාරටම ගිහිල්ලා බලනකො යම් කිසි දෙයකට අපි එකපාරටම ගිහිල්ලා පෙනී සිටලා සාර්ථකත්වය ලබා ගන්න තියෙන අවස්ථාව අඩුයිනේ. ඉන්ටර්විව් එකකට හරි විභාගයකට හරි අපි හොඳට ප්‍රැක්ටිස් කරලා හුරු වෙලා ගියොත් නේ අපිට මේ පිළිබඳ වැඩි ප්‍රතිඵලයක් තරඟ විභාගයට වෙන්න පුළුවන්. රැකියාවක් සඳහා ඉන්ටර්විව් එකකට වෙන්න පුළුවන්. නමුත් වෙනත් විභාගයක් වෙන්න පුළුවන්. මේ ඕනම දෙයකට අපි පෙර පුරුදු වෙලා මේ සඳහා පුහුණු වීමක් කරලා ගියපු එකට ලබාගත් සාර්ථකත්වයයි ඔබ කඩිමුඩිය ගිහිල්ලා කරපු එක සාර්ථකත්වය ගැන සලකලා බලනකොට ඉතින් එහෙනම් මේකට කඩිමුඩිය කරන්න බෑ දරුවනේ. ක්‍රමානුකූල අවුරුදු දෙක කාලයක් තියෙන ඒකයි කැපවීමෙන් මහන්සි වෙලා වැඩ කරලා උනන්දු වෙලා කරන්න ඕන කාර්යයක් විදිහට මේක අපිට සඳහන් කරන්න පුළුවන්. ඒකත් විශේෂයෙන්ම දරුවන්ට මතක් කරලා දෙන්න ඕනේ. ඒ උනන්දුව දරුවන් තුළ ඇති කරන්න ඕනේ. මොකද අපේ රටේ දරුවෝ මේ තාක්ෂණික ලෝකයේ මේ තාක්ෂණයෙන් ජයගෙන විශ්වෙම ජය ගන්න පුළුවන්. මොකද අපි දන්නවා ලෝකේ අපේ රටේ අය තමයි නාසා ආයතනයේ පවා අපේ රටේ විද්‍යාඥයෝ ඉන්නවා. ලෝකේ විවිධ තැන්වල අපි දන්නවා. ඒ නිසා මේ තාක්ෂණය කියන විෂය ධාරාව තව අවුරුදු 10කට 12කට කලින් අපේ ලංකාවට ආව නම් දරුවනේ අපේ රට ලෝකේ දියුණු රටක් අද වෙනකොට. මොකද මේ හරහා කරන්න පුළුවන් දේවල් කරන්න පුළුවන් නිෂ්පාදන ඒ දේවල් ඇත්තටම පස්සේ ගොඩාක් ප්‍රමාදේලා ආවේ දරුවනේ මේ විෂය ධාරාව. හොඳයි එහෙනම් අපි ඉදිරියට කතා කරමු. ඉදිරියට අවස්ථාවක් තියෙනවා ඔබට මේ විෂය ධාරාව හරහා මුළු විශ්වෙම ජය ගන්න. ඉදිරියට යනවා. දිසිදි පොල් නිෂ්පාදන ක්‍රියාවලියේ පියවර පිළිවෙලින් හඳුන්වා දෙන්න කියලා. ඔන්න දැන් පියවර ටිකට යන්නේ. පියවර පිළිවෙලින් හඳුන්වා දෙන්න. නැත්නම් මේක මේ විදිහට රචනා ප්‍රශ්නයක දාන්න පුළුවන්. දිසිදි පොල් නිෂ්පාදන ක්‍රියාවලියේ පියවර පැහැදිලි කරන්න. එහෙනම් ඔන්න හැඳින්වීම කරා අපි දැන් පියවර වලට යමු. පියවර නම් කරලා පියවර නම් කරනකොටම නම් කරන තැනම ඒ ගැන පොඩි කෙටි හැඳින්වීමකුත් කරන්න. ඒකේ අර්ථය එන විදිහට අදහස එන විදිහට දීර්ඝ විස්තරයක් නෙවෙයි. දැන් පොල් පදම් කිරීම කියලා සඳහන් කළා රූල් දෙක තුනක් ඒ පදම් කිරීම ගැන හඳුන්වන්න. පදම් කිරීම කියන්නේ මොකද්ද කියන අදහස ගන්න, අදහස දෙන්න. ඉතින් ඒක එකපාරටම ගිහිල්ලා ඔබට කිව්වොත් මේකට ලියන්න පැය භාගයක් ඇයි ඔබට? ඔබ එකපාරටම ගිහිල්ලා ප්‍රැක්ටිස් කරන්නේ නැතුව මේ රචනා ප්‍රශ්න වලට ගෙදරදී නිතර ප්‍රැක්ටිස් කරන්නේ නැතුව ඔබ එකපාරටම ගිහිල්ලා විභාගෙට ලියන්න ගියොත් ඔබට පැය භාගයක් ඇයි? පැය භාගයක් කියන්නේ රචනා ප්‍රශ්නයක කොටස් 3ක් ලියන්න දෙන වෙලාව. ඒක රචනා ප්‍රශ්න 4ක් ඔබ පැය දෙකෙන් ලියන්න ඕනේ. එහෙනම් කොච්චර කාලයක් එක්ක කරන්න ඕනේ දෙයක්ද බලන්න. ඔබට දැනුම තියෙන්න පුළුවන්. ඔබට බුද්ධිය තියෙන්න පුළුවන්. නමුත් ඔබට මේක කාලෙට ඉවර කරගන්න බැරි වෙන්න පුළුවන්. දැන් කාලෙට ඉවර කරන්න බය කරනව නෙවෙයි දුවේ පුතේ. කාලෙට ඉවර කරගන්න නම් ඔබ කරලා ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඉපැයි. ඒකට අත හුරු වෙලා තියෙන්න බෑ. වැඩ කරලා ඉමීඩියට්ලි වැඩ කරන්න ඉක්මනින් මේක කරගන්න ඔබට හැකියාව තියෙන ඔබ කොච්චර වැඩ කරලා මහන්සි වෙලා තියෙන්න ඕනේ. නම් මං හිතන්නේ දැන් ඔබට අවබෝධ වෙනවා මොනතරම් මහන්සි වෙන්න ඕන දෙයක්ද කියන එක මේක. හොඳයි. ඒ ටිකත් සඳහන් කරන්න ඕනේ අවශ්‍යයි. ස්ථීරව මේ ටිකත් සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. එහෙනම් අපි යනවා මේ දරුවනේ සමාලෝචන ප්‍රශ්න විවරණයයි 14 වන ඒකකයට අදාළව අපි මේ ඔබත් එක්ක සම්බන්ධ වෙලා සිදු කරමින් යන්නේ. ප්‍රශ්නාංක 2ට යනවා අපි දරුවනේ ප්‍රශ්නාංක 2 ලියාගෙන කඩිනමින් ඔබට පිළිතුරු සපයන්න අවස්ථාව තියෙනවා. ප්‍රශ්නාංක 2 දිසිදි පොල් නිෂ්පාදන ක්‍රියාවලියේ පියවර පිළිවෙලින් හඳුන්වා දෙන්න කියලා කියයි. ඔබට මතක නම් පියවර ටික පටපට ගාලා මතක් කරන් ලියාගෙන යන්න. ඉස්සෙල්ලාම පොල් පදම් කිරීම, පොල් පදම් කිරීම පස්සේ පොල් ලෙලි ගැසීම, ඊට පස්සේ කටුව ඉවත් කිරීම, ඊට පස්සේ කුරුට්ට ඉවත් කිරීම. මතක නම් ඔබට නේද? ඊට පස්සේ මතකද ඊළඟ පියවරවල් අපි මේක මදේ කපනවා නේ. නැත්නම් අපි ජීවාණු හරණය කරන්න තියෙනවා මේක. ඊට පස්සේ මේවා අවශ්‍ය ප්‍රමාණයට කපනවා, පිරිසුදු කරනවා, කපලා මේවා පිරිසුදු කරගන්න අවශ්‍යයි. ඊට පස්සේ අපි දන්නවා වියලීම සිදු කරනවා නේද අරුණ? වියලීම සිදු කරනවා, අර හැලීම කරනවා කොටස් ප්‍රමාණයට.
හැලීම සිදු කරලා කොටස් විදිහට අපි ඒක සකස් කරගන්නවා. ඊට පස්සේ අපි මේක ඇසිරීම සිදු කරන්න පුළුවන්. බලමු අපි පියවර ටික නිවැරදිව. අපි ඉදිරියට යමු. ඔබ මේ වෙනකටත් ලියලා ඇති. මුලින්ම සීසනින් පොල් ගෙඩිය පදම් කිරීම බලන රූල් දෙක තුනක් අරගෙන ඒක ඔබ පැහැදිලි කරලා තියෙනවද කියලා. රචනා මාදිලි ප්‍රශ්නයකටත් ගැලපෙන විදිහට අපි බලමු පොල් ගෙඩිය පදම් කිරීම පළවෙනි පියවර සීසනින්. පියවර ටික බලලා අපි පියවර ටික අහන්නේ. පියවර ටික බලමු. පොල් ගෙඩිය පදම් කිරීම, පොල් ලෙල්ල ඉවත් කිරීම. පොල් ලෙල්ල ඉවත් කරාට පස්සේ එතන කටුව ඉවත් කරගන්නත් ඕනේ. පොල් කටුව ඉවත් කරාට පස්සේ මදේ ගන්න. පොල් කටුව ඉවත් කිරීම. පොල් කුරුට්ට ඉවත් කිරීම. කැපීම හා සේදීම. ඊට පස්සේ තමයි ජීවාණුහරණය කරන ස්ටෙරිලයිසේෂන්. කුඩා කැබලි වලට වෙන් කිරීම. වියලීම. ඇසුරුම් කිරීම හා ගබඩා කිරීම ඊට පස්සේ කරන්න පුළුවන්. හරි. ඊට රචනා ප්‍රශ්නයකදී ආවොත් පියවර ටික නිවැරදිද බලන්න. පියවර ටික නිවැරදි නැත්නම් නිවැරදි පෙරතු ටික සඳහන් කරගන්න. ඉස්සෙල්ලාම සීසනින් හරි දාගන්න කෙලින් මේවා නිවැරදි පියවර ටික තියෙනවා. දෙසිල් පොල් නිෂ්පාදන ක්‍රියාවේ පියවර ටික අනුපිළිවෙලින් පදම් කිරීම සීසනින් රචනා ප්‍රශ්නයක දෙසිල් පොල් නිෂ්පාදන ක්‍රියාවලියේ පියවර පැහැදිලි කරන්න කිව්වොත් මේ කරුණු ටික නම් කරලා වෙනම පැහැදිලි කරන්න යන්න එපා. එතකොට නිකන් ආය ඒක අපහසුයිනේ. පළවෙනි කරුණ නම් කරන්න පොල් පදම් කිරීම කියලා. එතනම පදම් කිරීම කෙටියෙන් හඳුන්වන රූල් දෙක තුනක් මේ බලන්න. පැසුණු පොල් ගෙඩි තෝරා ඒවා සෙන්ටිමීටර් 57ටත් පමණ එසට ගොඩ ගහලා පදම් මීනේ පරස මාස දෙකක් පමණ පොල් අතුලින් වහ තැබි. එච්චරයි. මේ සදා පැසුණු පොල් තෝරාගන්නේ පැසුණු පොල් තෝරා සෙන්ටිමීටර් 50ක් 60ක් පමණ උසකට ගොඩ ගහලා පදම් වීම සඳහා පොල් අතුලින් වහලා මාස දෙකක් පමණ තියලා තියෙනවා. හරි. ඊට පස්සේ ලෙල්ල අයින් කරන්න ඕනේ. පදම් කරගත්ත පොළු කතාව කියන්න ඕනේ නැහැ. කෙලින්ම පොල් ලෙලි ගැසීම උලක් පොල් ලෙලි ගසන පොල් උලක් හරි පොල් ලෙලි ගහීමේ යන්ත්‍රයක් භාවිතෙන් පොල් වල ලෙල්ල ඉවත් කර ගැනීම. මෙච්චර දිග් ගස්සන්න ඕනෙත් නැහැ. හැකියක්මනින් ලකුණු හම්බෙනවා. විනාඩි 10 ලියල කරන්න බෑ. පදම් කරගත්ත පොල් ගෙඩි පොල් උලක් මගින් හෝ පොල් ලෙල ඉවත් කරන යන්ත්‍රයක් ආධාරයෙන් ලෙලි ගසා පොල් ලෙල්ල ඉවත් කරන්න ඕනේ. ඒකේ මේ අදහසයි එන්න ඕනේ ලෙලි ගැසීම කියන එක. පොල් උලක් හෝ මගින්න ඕනෙත් නැහැ. හැකිතාක් කෙටියෙන් මේ අර්ථයේ අදහසනේ දෙන්න ඕනේ. පොල් උලක් හෝ පොල් ලෙලි ගසන යන්ත්‍රයක් මගින් නැත්නම් යන්ත්‍රයක් මගින් පොල් ලෙල්ල ඉවත් කර ගැනීම. හරි. ඊට පස්සේ පොල් ලෙල්ල ඉවත් කරාට පස්සේ මොකද කරන්නේ? තුන්වෙනි පියවර පොල් කටුව ඉවත් කර ගන්න ඕනේ. ප්‍රවේශමෙන් පොල් කටුව කඩලා ඉවත් කරන්න ඕනේ. ඇයි අපිට අර හානි වෙන්නේ නැති වෙන්න මදේට නේද? මදේට ඇතුළත තියෙන හානි වෙන්නේ නැති වෙන්න ප්‍රවේශමෙන් පොල් කටුව විශේෂ උපකරණයක් ආධාරයෙන් කඩලානේ ඔක ඉවත් කරන්නේ. එහෙනම් ඉතින් තුන්වෙනි පියවර පොල් කටුව ඉවත් කර ගන්න ඕනේ. මතක තියාගන්න. කුරුට්ට ඉවත් කරන්න කලින් කට්ට ඉවත් කරගන්න මේ පොල් ගෙඩිය ලෙලි ගෙවුවට පස්සේ පොල් කටුව තියෙනවනේ. අටේ තියෙන පොල් කටුව පුහුණු කම්කරුවන් ලවා විශේෂිත උපකරණයක් ආධාරයෙන් පොල් මදේට හානි නොවන ලෙස පොල් කටුව කුඩා කැබලි වලට කඩා ඉවත් කරගත යුතුයි. ඒකත් තව කෙටි කරලා ලියන්න. කටුව එත් කරගෙන විශේෂිත උපකරණයක් මගින් පුහුණු කම්කරුවන් ලවා පොල් මදේට හානි නොවනසේ පොල් කටුව කුඩා කැබලි වලට කඩා ඉවත් කිරීම. පුහුණු කම්කරුවන් ලවා විශේෂිත උපකරණයක් ආධාරයෙන් පොල් මදේට හානි නොවනසේ පොල් කටුව කුඩා කැබලි වලට කඩා ඉවත් කර ගැනීම සිදු කරන්න ඕනේ. පියවර අංක 3. ඊට පස්සේ කුරුට්ට ඉවත් කරන්නේ. ප්‍රවේශමෙන් කුරුට්ට ඉවත් කරන්න ඕනේ. මෙන්න පොල් මදේ වටා තියෙන දුඹුරු ආවරණයේ විශේෂිත පිහියක් ආධාරයෙන් කුරුටු ගෑම සිදු කරන්න ඕනේ. මේදී තේරීමක් සිදු කර ප්‍රරෝහණය වූහා හානි වූ පොල් මද ඉවත් කරන්න පුළුවන්. පැලපිහි කියලා කියන්නේ ප්‍රරෝහණය වෙච්ච පොල් මද හානි වෙලා තියෙන පොල් මද වගේ දේවල් අයින් කරන්න ඕනේ. ඒවා ගන්න බෑ මේ වැඩේට. එහෙනම් විශේෂිත පිහියක් මගින් පොල් මදේ වටා තියෙන මේ දුඹුරු පැහැති කුරුට්ට ප්‍රවේශමෙන් ඉවත් කර ගැනීම. ඒකත් සඳහන් කරන්න ඕනේ. හරි. කීයද පියවර? සීසනින් පොල් පදම් කිරීම, ලෙලි ගැසීම, කටුව ඉවත් කිරීම, කුරුට්ට ඉවත් කිරීම. පියවර අංක 5ට යනවා අපි.
කැපීම හා සේදීම. ඔන්න. දැන් මේ මදේ කපලා සෝදා ගැනීම සිදු කරන්න අවශ්‍ය වෙනවා. මේ කුරුට්ට ඉවත් කළ පොල් මදේ කපා පිරිසුදු වතුරින් හොඳින් හොදා ගන්න ඕනේ. මේ අවස්ථාවේදීත් පළදුව කොටස් තියෙනවා නම් මේ අවස්ථාවේදී ඉවත් කරගන්න අවශ්‍යයි. මේ අවස්ථාවේදීත් පළදුව කොටස් ඇත්නම් ඉවත් කිරීම සිදු කළ යුතුයි. විශේෂයෙන් අවධාරණය කරනවා. එහෙනම් පස්වෙනි පියවර අමතක කරන්න එපා. පිළිවෙලින් අනුපිළිවෙලින් මේ මදේ කපලා පිරිසුදු ජලයෙන් සෝද ගන්න ඕනේ. මෙන්න පස්වෙනි පියවර. කුරුට්ට ඉවත් කළ පොල් මදේ කපා පිරිසුදු වතුරින් හොඳින් හොද ගන්න ඕනේ. පළුදු වෙච්ච කොටස් තියෙනවා නම් ඒක ඉවත් කරන්න පුළුවන්. අන්න ඊට පස්සේ තමයි ස්ටෙරිලයිසේෂන් තියෙන්නේ. ස්ටෙරිලයිසේෂන් ජීවාණුහරණය කිරීම. කොහොමද කරන්නේ? කපාගත් පොල් මද කැබලි නටන උණු ජලයේ මිනිත්තු 1මාරක් පමණ ගිල්වා තබයිත ජීවාණුහරණය සිදු කරගන්න. ජලය උණු කිරීමට අපි කිව්වා මේ ඉවත් කරන පොල් කටු යොදා ගන්න පුළුවන්. ජීවාණුහරණය සඳහා ජලය උණු කර ගැනීමට මේ පොල් කටු ඉවත් කරන පොල් කටු යොදා ගන්න පුළුවන් අපිට. පොල් කටු. නටන උණු ජලයට අමතරව දරුවනේ සෙල්සියස් අංශක 88ත් 93ත් අතර උෂ්ණත්වයේ තියෙන වාෂ්පයකට හිමාලයට මිනිත්තු 5ක් පමණ කාලයක් නිරාවරණය කිරීම මගින් සැල්මොනෙල්ලා වැනි අහිතකර බැක්ටීරියා ඉවත් කරගන්න හැකියාව තියෙනවා. නටන උණු ජලයට අමතරව බහුවර්ණ ප්‍රශ්නයක අහන්න පුළුවන් මේක. නටන උණු ජලයට අමතරව සෙල්සියස් අංශක 88 93 අවස්ථාවේ පවතින වාෂ්පයට හිමාලයට නිරාවරණය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ අපේක්ෂා කරන්නේ මොකක්ද අපේක්ෂා කරන්නේ? නටන උණු ජලයට අමතරව සෙල්සියස් අංශක 88 93 අතර උෂ්ණත්වයේ පවතින වාෂ්ප වලට මිනිත්තු 5ක පමණ කාලයක් නිරාවරණය කිරීමෙන් සැල්මොනෙල්ලා වැනි අහිතකර බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිෂේධනය කරන්න පුළුවන්. සැල්මොනෙල්ලා වැනි අහිතකර බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිෂේධනය කර ගැනීම සඳහා සිදු කළ යුතු ප්‍රතිකාරය වන්නේ කියලා අහන්න පුළුවන් දිසිද පොල් නිෂ්පාදනයේදී. අන්න මේක මාරු කළත් විභවගත මාදිලියේ ප්‍රශ්නයක අහන්න පුළුවන්. සෙල්සියස් අංශක 88ත් 93ත් අතර උෂ්ණත්වයේ පවතින වාෂ්පයට මිනිත්තු 5ක් පමණ නිරාවරණය කර තැබීම. හරියට හරින උත්තරේ කෙටියෙන් උත්තරය අවශ්‍ය ලකුණු ටික හම්බ වෙනවා. එහෙනම් ඒ විදිහට අනුව පිළිතුරට සූදානම් විය යුතුයි. හරි. ඊට පස්සේ ඊළඟ පියවර කුඩා කැබලි වලට වෙන් කිරීම. ජීවාණු හරණය කරන පොල් මද කැබලි යන්ත්‍රානුසාරයෙන් අවශ්‍ය ප්‍රමාණයට හා හැඩයන්ට කපා ගැනීම සිදු කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ අවස්ථාවත් වෙන සියුම් රළු හා මධ්‍යම ආදී විදියට. බලන්න කොච්චර පැහැදිලිව තියෙන කියලා. බ්‍රයින් අවස්ථාව. කුඩා කැබලි වලට වෙන් කරගත් පොල් මද කැබලි වේලණයක තබා ප්‍රශස්ත උෂ්ණත්වයකට හා කාලයට නිරාවරණය කළ දරුවනේ රත් වූ වාතයෙන් තෙතමන ප්‍රතිශතයේ 3ක් පමණ වන තෙක් වේලා ගැනීම සිදු කර ගන්න ඕනේ. පියවර ටික බලමු මෙතෙන්ට එනකම්. සම්පූර්ණ පියවර ටික නම් කරගෙනෙමු. පදම් කිරීම පියවර අංක 1, ලෙල්ල ඉවත් කිරීම පියවර අංක 2, පොල් කටුව ඉවත් කිරීම පියවර අංක 3, කුරුට්ට ඉවත් කිරීම පියවර අංක 4, කැපීම හා සේදීම අනුපිළිවෙලින් පියවර අංක 5, ජීවාණුහරණය කිරීම අනුපිළිවෙලින් පියවර අංක 6, කුඩා කැබලි වලට වෙන් කිරීම අනුපිළිවෙලින් පියවර අංක 7, වියලීම අනුපිළිවෙලින් පියවර අංක 8, ඇසුරුම් කිරීම හා ගබඩා කිරීම පියවර අංක 9 විදිහට හඳුන්වනවා. පැකින් ඇන්ඩ් ස්ටෝරේජ්. ෆයිනල් ප්‍රොඩක්ට් ස්ටෝරේජ් එක පැකින් කරන්න ඕනේ. වියනල් ලද දිසිදි පොල් ඒවායේ කොටස් වල ප්‍රමාණය අනුව හලලා ඇසුරුම් කිරීම කරන්න පුළුවන්. අසුරුම් ලද දිසිදි පොල් සිසිල් වියලි ස්ථානයක ගබඩා කරලා තියන්න ඕනේ. මෙහිදී ඉවත් කරන ලද පොල් කුරුට්ට තෙල් නිෂ්පාදනයේට ක්‍රූඩ් ඔයිල් නිෂ්පාදනයට යොදා ගන්නවා. අපි කිව්වා වගේම ඉවත් කරන පොල් කටු ජීවාණුහරණී ක්‍රියාවලියට අවශ්‍ය කරන උණු ජලය සකසා ගැනීම සඳහා දරුවනේ භාවිතා කරන්න පුළුවන්. හොඳයි දරුවනේ අපි ප්‍රශ්න දෙකක් සාකච්ඡා කළා. අවසන් දරුවනේ සමාලෝචන ප්‍රශ්න. තවත් පොල් මදේ ආශ්‍රිත නිෂ්පාදනයක් සම්බන්ධව දරුවනේ ප්‍රශ්න අහලා තියෙන්නේ. පොල් තෙල් යන මොනවද කියලා බලන්න එන්න. පොල් තෙල් යන මොනවද? හරි. ප්‍රශ්න අංක 3. ප්‍රශ්න අංක 3ටයි දරුවනේ අපි අවතීර්ණ වෙලා ඉන්නේ. ප්‍රශ්න ලියාගෙන හැකියක්මන් පිළිතුරු සඳහන් කරගන්න දරුවනේ. පිළිතුරු සඳහන් කරන්න අවස්ථාවක් තියෙනවා. ඔබටත් ඒකම අපි සාකච්ඡා කරන අතරතුර දුවේ පුතේ. අධිවේගයෙන් පිළිතුර ලියන්න
අවස්ථාවක් කරගන්න පුළුවන් දයාබර දුවල පුතාලට මේක. තවත් පොල් මදේ ආශ්‍රිත නිෂ්පාදනයක් දරුවනේ පොල් තෙල් කියන්නේ අපි. අපි යනවා පොල් තෙල් වලට. පොල් ගෙඩිය තුල ඇති සුදු මදයත් පොල් ගෙඩිය තුල තියෙන සුදු මදයත් ඒහා බැඳුණු තද දුබුරු වර්ණයෙන් යුතු කුරුඩු තට්ටුවත් මොකද කරන්නේ? අධික පීඩනයක් සහිත යාන්ත්‍රික ක්‍රියාවලියකට භාජනය කිරීමෙන් හෝ ද්‍රාව නිස්සාරණ ක්‍රම මගින් හෝ ලබා ගන්නා ද්‍රව්‍ය තමයි දරුවනේ පොල් තෙල් ලෙස හඳුන්වන්නේ. එහෙනම් මේ කරුණු ටික අන්තර්ගත වෙලා තියෙනවා නම් පොල් තෙල් හඳුන්වන්න කියන එකේ ඔබට අදාළ ලකුණු ටික හම්බ වෙනවා. එහෙනම් මේකට අදාළ වෙන්නේ පොල් ගෙඩිය තුල ඇති සුදු මදයත් ඒ සුදු මදය හා බැඳී ඇති තද දුඹුරු වර්ණයෙන් යුතු කුරුටු තට්ටුවත් මොකක්ද අපි කරන්නේ? අධික පීඩනයක් සහිත යාන්ත්‍රික ක්‍රියාවලියකට භාජනය කිරීමෙන් හෝ එහෙම නැත්නම් ද්‍රාව නිස්සාරණ ක්‍රමයේ මගින් හෝ ලබා ගන්නා ද්‍රව්‍යයි දරුවනේ පොල් තෙල් කියලා හඳුන්වනවා. එහෙනම් ඒ තුල අන්තර්ගත ප්‍රධාන කරුණු ටික ව්‍යුහගත මාධ්‍යයේ ප්‍රශ්නයකදී ඔබට හැඳින්වීම සිදු කරන්න කිව්වොත් පොල් ගෙඩිය තුල ඇති සුදු මදයත් කියන එක වගේම ඒහා බෙදුණු තද දුඹුරු වර්ණයෙන් යුතු කුරුටු තට්ටුවත් මොකක්ද අපි කරන්නේ? අධික පීඩනයක් සහිත තුන්වෙනි කාරණාව විදිහට අධික පීඩනයක් සහිත යාන්ත්‍රික ක්‍රියාවලියකට භාජනය කිරීමෙන් කියන කරුණ අන්තර්ගත වෙන්න ඕනේ දරුවනේ. එහෙම නැත්නම් ඒ කරුණ තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම අධික පළවෙනි අවස්ථාව විදිහට අධික පීඩනයක් සහිත යාන්ත්‍රික ක්‍රියාවලියකට භාජනය කිරීමෙන් හෝ මෙන්න හතරවෙනි අවස්ථාව හතරවෙනි කරුණ ද්‍රාව නිස්සාරණ ක්‍රමයේ මගින් හෝ ලබා ගන්නා ද්‍රව්‍යයි දරුවනේ පොල් තෙල් කියලා හඳුන්වන්නේ. එහෙනම් පොල් තෙල් හැඳින්වීමේදී පොල් ගෙඩිය තුල අඩංගු සුදු මදයත් ඒ වටා පිහිටි තද දුබුරු පැහැතින් යුතු කුරුටු තට්ටුවත් අධික පීඩනයකට භාජනය කිරීමෙන් යන්ත්‍රානුසාරයෙන් යාන්ත්‍රිකව අධික පීඩනයක් සහිත යාන්ත්‍රික ක්‍රියාවලියකට භාජනය කිරීමෙන් හෝ ද්‍රාව නිස්සාරණ ක්‍රමයේ මගින් හෝ ලබා ගන්නා ද්‍රව්‍යයි දරුවනේ පොල් තෙල් කියලා හඳුන්වන්නේ. එහෙනම් ඒ අර්ථ දැක්වීම තුළ පොල් ගෙඩිය තුල තියෙන සුදු මදය අංක 1 එහා බැඳුණු තද දුඹුරු වර්ණයෙන් යුතු කුරුටු තට්ටුවත් කියන එක තුන්වෙනි කාරණාව විදිහට එයා ඒ දෙක අධික පීඩනයක් සහිත යාන්ත්‍රික ක්‍රියාවලියකට භාජනය කිරීමෙන් හෝ ද්‍රාව නිස්සාරණ ක්‍රමයේ මගින් හෝ ලබා ගන්නා ද්‍රව්‍යයි දරුවනේ පොල් තෙල් විදියට හඳුන්වනවා. එයයි පොල් තෙල් විදියට හඳුන්වන්නේ. එහෙනම් නිවැරදි. සම්පූර්ණ ලකුණු හම්බෙනවා. ව්‍යුහගත මාධ්‍යයේ ප්‍රශ්න කරන ලකුණු 3ක් ඒ සඳහා හම්බෙනවා. පොල් තෙල් හැඳින්වීම. පොල් තෙල් සකස් කර ගැනීමට යොදා ගන්නා ප්‍රධාන ක්‍රම දෙක සඳහන් කරන්න කියනවා. ප්‍රධාන ක්‍රම දෙක ඔබ දන්නවා තෙත් ක්‍රමය සහ වියලි ක්‍රමය තමයි පොල් තෙල් නිස්සාරණය සඳහා යොදා ගන්නා ප්‍රධානතම ක්‍රම දෙක ඔබ දන්නවා. තෙත් ක්‍රමය සහ වියලි ක්‍රමය. ඒ දෙක සඳහන් කරලා තියෙනවා නම් අදාළ ලකුණු ව්‍යුහගත මාධ්‍යයේ ප්‍රශ්නයකදී ඔබට සම්පූර්ණයෙන්ම ලබා ගන්න අවස්ථාව තියෙනවා දරුවෝ. එහෙනම් මෙන්න පළවෙනි ක්‍රමයේ විදිහට පොල් තෙල් නිස්සාරණය සඳහා යොදා ගන්නා පළවෙනි ක්‍රමය විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් දරුවනේ වියලි ක්‍රමය. මේ දෙක මාරුණාට ගැටලුවක් නැහැ. දෙවනි ක්‍රමයේ විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් තෙත් ක්‍රමය. ක්‍රම දෙකයි. වියලි ක්‍රමයට පොල් තෙල් සකස් කරගන්න ආකාරයේ ගැලීම් සටහනක් ඇසුරින් දක්වන්න. ගැලීම් සටහනක පියවර දෙක තුනක් දීලා පියවර කිහිපයක් දීලා ඊටු ටික සම්පූර්ණ කරන්න එන්න පුළුවන්. ව්‍යුහගත මාධ්‍යයේ ප්‍රශ්නික. එහෙනම් අපි බලමු ගැලීම් සටහනක් මගින් වියලි ක්‍රමයට පොල් තෙල් නිස්සාරණය සිදු කරගන්න ආකාරය දරුවනේ. මේ ගැලීම් සටහනේ අඩක් දීලා ඉතිරියට සම්පූර්ණ කරන්න එන්න පුළුවන්. මේක ක්‍රම දෙකකට සිදු වෙනවා දරුවනේ. එකක් කුඩා පරිමාණ නිෂ්පාදනය, අනිත් එක මධ්‍ය හා මහා පරිමාණ නිෂ්පාදනය. ක්‍රම දෙකකට සිදු වෙනවා දරුවනේ. අංක 1 කුඩා පරිමාණ නිෂ්පාදනය, අංක 2 මධ්‍ය හා මහා පරිමාණ නිෂ්පාදනය. වියලි ක්‍රමයේ යටතේ ප්‍රධාන ක්‍රම දෙකක් යටතේ මේ වියලි ක්‍රමයේ මගින් පොල් තෙල් නිස්සාරණය සිදු කරනවා දරුවනේ. එකක් කුඩා පරිමාණ ක්‍රමය, අනිත් ක්‍රමය තමයි දරුවනේ මධ්‍ය හා මහා පරිමාණ ක්‍රමයට මේ වියලි ක්‍රමයේ මගින් පොල් තෙල් නිෂ්පාදනය සිදු කරනවා. අන්න තවත් ප්‍රශ්නයක් එතන ගොඩනැගෙනවා. වියලි ක්‍රමයේ යටතේ පොල් තෙල් නිස්සාරණය සිදු කරනු ලබන ප්‍රධාන ක්‍රම දෙක සඳහන් කරන්න. කුඩා පරිමාණ නිෂ්පාදනය යටතේ පොල් තෙල් නිස්සාරණය කරනවා. මධ්‍ය හා මහා පරිමාණ ක්‍රම යටතේ
මධ්‍ය හා මහා පරිමාණ වශයෙන් පොල් තෙල් නිෂ්පාදනය සිදු කරනවා වේලි ක්‍රමයේ භාවිතය වගේ. මෙන්න කුඩා පරිමාණය නම් අපි බලමු කුඩා පරිමාණ පොල් තෙල් නිෂ්පාදනාගාරයක ඒ නිෂ්පාදනය සිදු කරන ආකාරය දරුවනේ. මේකදී ප්‍රධාන වශයෙන්ම මුලින්ම යොදා ගන්න අමුද්‍රව්‍ය විදිහට පුතේ රෝ මැටීරියල් එක විදිහට 6%කට අඩු තෙතමනයක් සහිත කොප්පරා තමයි දරුවනේ භාවිතා කරන්නේ. කොප්පරා වල තෙතමන ප්‍රතිශත 6%ට අඩුයි. කොප්පරා අපි දන්නවා පොල් මේ අර වියලි පොල් පැසුණු පොල් අරගෙන නේද ඒවා සීසන් කරලා ඊට පස්සේ මේවා පොල් ගෙඩිය දෙකට පල්ලන මේක අපි අවුවේ වේලෙන්න දාලා තියෙනවා. ඊට පස්සේ තමයි මේවා වෙන් කරගන්නේ. ඔබ දන්නවා වතුර ඉවත් කරලා නේ වේලන්න ගන්නේ. අපි කොප්පරා කියලා සඳහන් කරන්නේ. කොප්පරා පළතුරක් විදිහට අපි භාවිතා කරනවා. ඒ වගේම පොල් තෙල් නිෂ්පාදනය සඳහා කොප්පරා භාවිතා කරනවා. 6%ට අඩු තෙතමනයක් සහිත කොප්පරා දරුවනේ මේ සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය විදිහට යන්ත්‍රයක් මගින් කුඩා කැබලි වලට වෙන් කරනවා දරුවනේ දෙවනි පියවරේදී. පියවර අංක 3 දී අනතුරුව මේ පොල් තෙල් නිස්සාරණය කරගන්න සිදු කරනවා. මේකෙදි මේ ඇඹරීමෙන් ලබා ගන්න බොර තෙල් දරුවනේ මොකද කරන්නේ අපි ඒක වෙන් කරගන්න ඕනේ. අපද්‍රව්‍ය අවක්ෂේප වීමට හැදලා පිරිසුදු පොල් තෙල් අපිට වෙන් කරගන්න පුළුවන්. පෙරලා වෙන් කරගන්න පුළුවන් පිරිසුදු පොල් තෙල්. අපද්‍රව්‍ය අවක්ෂේප වීමට තියලා අපිට පිරිසුදු පොල් තෙල් වෙන් කරගන්න පුළුවන්. මෙන්න මේ සරලම ක්‍රමයේ දරුවනේ සාමාන්‍යයෙන් කුඩා පරිමාණ පොල් තෙල් නිෂ්පාදනකාරයකදී මේක සිදුවන ආකාරයේ කුඩා පරිමාණ පොල් තෙල් නිෂ්පාදනය සිදු වෙන්නේ මුලින්ම දරුවනේ මේ සඳහා 6%ට අඩු තෙතමනයක් සහිත කොප්පරා ලබා ගන්න රෝ මැටීරියල් එක අමුද්‍රව්‍ය විදිහට දරුවනේ. ඊට පස්සේ මේ 6%ට අඩු තෙතමන ප්‍රතිශතය සහිත කොප්පරා මොකද කරන්නේ? යන්ත්‍රයක් මගින් ඒවා කුඩා කැබලි බවට වෙන් කරනවා. යන්ත්‍රයක් මගින් කුඩා කැබලි බවට වෙන් කරනවා දරුවනේ. එතනදී පොල් තෙල් නිස්සාරණය කිරීම සිදු වෙන්නේ. ඇඹරීමෙන් තමයි මේ බොර තෙල් වෙන් කරගන්නේ කොප්පරා. කොප්පරා ඇඹරීමෙන් තමයි මේ බොර තෙල් වෙන් කරගන්නේ. ඊට පස්සේ මේ බොර තෙල් මොකද කරන්නේ? මේ වගේ අපද්‍රව්‍ය අවක්ෂේප වීමට ඉඩ හරිනවා බොර තෙල් වල. මේ බලන්න ඊළඟ පියවරේදී අපද්‍රව්‍ය අවක්ෂේප වීමට ඉඩ හැරලා අපිට අවසානයේදී පිරිසුදු පොල් තෙල් නිස්සාරණය කරගන්න පුළුවන්. කුඩා පරිමාණ තෙල් නිෂ්පාදනයේදී මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. වේලි ක්‍රමයේ ප්‍රධාන ආකාර දෙකකට සිද්ධ වෙනවා. මධ්‍ය හා මහා පරිමාණ පොල් තෙල් නිෂ්පාදනාගාරයේදීත් ඒ සඳහා කොප්පරා යොදා ගන්නවා දරුවනේ. කොප්පරා කැපීමේ යන්ත්‍රයකට දානවා. ඊට පස්සේ මේ කැපීමේ යන්ත්‍රයකට දාන කොප්පරා අවසානයේ හුමාල බොයිලරයකට දානවා දරුවනේ. එතනින් තමයි පොල් තෙල් නිස්සාරණය කරන්නේ. මේකෙත් බොර තෙල් ගබඩා ටැංකියකට යවනවා දරුවනේ. අනතුරුව අවක්ෂේප ටැංකිය වලට යවීම. එතනදී පෙරීම මගින් අපි මේ තෙල් ගබඩා කරනවා දරුවනේ. ඊට පස්සේ මේවා පරිමාව හා බර අණුව ස්වයංක්‍රීය පුරවන යන්ත්‍ර වලට මේවා යවනවා. පරිමාව හා බර අණුව ස්වයංක්‍රීය පුරවන යන්ත්‍ර වලට යවනවා. මම හිතන්නේ දරුවට ඉතාමත්ම පැහැදිලි. පොඩි වෙනස්කම් කිහිපයක් තියෙනවා මධ්‍ය හා මහා පරිමාණ පොල් තෙල් නිෂ්පාදනාගාර තුල පොල් තෙල් නිෂ්පාදනයේදී කොප්පරා මුලින්ම කොප්පරා කැපීමේ යන්ත්‍රයකට දානවා දරුවනේ. කොප්පරා කපන යන්ත්‍රයකට දානවා. අරකදී අපි කෙලින්ම කොප්පරා කුඩා කැබලි වලට කැපීම සිදුවන්නේ යන්ත්‍රානුසාරින් අපි යන්ත්‍රය තුල මතකද ඔබට අර පීඩනයක් යොදලා ඒ ක්‍රියාවලිය සිදු කරන්නේ. ඒ කලින් පියවරේදී හුමාල බොයිලරයකටයි මේකට දවන්නේ. ඊට පස්සේ තෙල් නිස්සාරණය කිරීම සිද්ධ වෙනවා. බොර තෙල් ගබඩා ටැංකියකට යවනවා දරුවනේ. බොර තෙල් ගබඩා ටැංකියකදී අවක්ෂේප ටැංකිය වලට යවලා පෙරීම සිදු කරනවා. මේ විදිහට ලබා ගන්නා නිස්සාරණ කරගන්න පොල් තෙල් පරිමාව හෝ බර අණුව ස්වයංක්‍රීය පුරවන යන්ත්‍ර වලට යවනවා දරුවනේ. මධ්‍ය මහා පරිමාණ පොල් තෙල් නිෂ්පාදනයේ පියවරයි දරුවනේ දැන් පෙන්වුම් කරලා තියෙන්නේ කොප්පරා කැපීමේ යන්ත්‍රයකට දැමීමෙන් පස්සේ හුමාල බොයිලරයකට දානවා. හුමාල බොයිලරය මගින් තෙල් නිස්සාරණය සිදු වෙනවා දරුවනේ. බොර තෙල් ගබඩා ටැංකියකට යවනවා. ඉන්පසු ඒවා පෙරා ගැනීම මගින් අවක්ෂේප ටැංකිය වලට යවනවා දරුවනේ. ඉන්පසු තමයි පෙරීම සිදු කරන්නේ. ගබඩා කිරීම මෙහිදී පරිමාව හෝ බර අණුව ස්වයංක්‍රීය පුරවන යන්ත්‍ර වලට යැවීම සිදු කරනවා. තෙත් ක්‍රමයට පොල් තෙල් නිෂ්පාදනය සිදු කරන ආකාරය දරුවනේ සඳහන් කරන්නේ. බොහෝ විට මේක නිවෙස්වලත් සම්ප්‍රදායිකව අපි දන්නවා ග්‍රාමීය අර්ධ නාගරික සහ නාගරික නිවෙස්වලත් මේ ක්‍රමයේ භාවිතා කළ නිවසේ හිස ගැල්වීමට වගේම දරුවනේ ආහාර සකස් කර ගන්න අවශ්‍ය පොල් තියෙන නිවෙස්වල දරුවනේ අනිවාර්යයෙන්ම මේ ක්‍රියාවලිය සිදු කරනු ලබනවා අපි දන්නවා. එහෙනම් අපි යනවා කෙලින්ම තෙත් ක්‍රමයට තිය පොල් තෙල් නිස්සාරණය කරන්නේ කොහොමද කියලා. මුලින්ම මේ ක්‍රමයේදී පොල් කිරි උණු කිරීමෙන් ජලය වාෂ්ප කරලා යවලා පොල් තෙල් වෙන් කර ගැනීම සිදු කරගන්න පුතේ මේ ක්‍රමයෙන් නැවුම් පොල් තෙල් ලබා ගන්න පුළුවන්. මේ ක්‍රමයේදී පොල් කිරි උණු කිරීමෙන් ජලය වාෂ්ප කර හැර පොල් තෙල් ලබා ගැනීම සිදු කරනවා. මේ ක්‍රමයෙන් උත් අපිට නැවුම් පොල් තෙල් ලබා ගන්න හැකියාව තියෙනවා. වැඩි කාලයක් යනවා. කල් තබා ගැනීමේ හැකියාව අඩුයි. මේ විදිහට නිස්සාරණය කරගන්න පොල් තෙල් වල නිවෙස් වල ඉක්මනින් භාවිතා කරනවා දරුවනේ ආහාර පිසීමට වගේ කටයුතු සඳහා. ඒ වගේම හිස ගැල්වීමට මට නොයෙකුත් ද්‍රව්‍ය එකතු කරලා මේ නේද දරුවනේ ඖෂධීය දේවල් එකතු කරලා මේ විදිහට පොල් තෙල් සිඳ ගැනීම සිදු කරනවා දරුවනේ. තැඹිලි තෙල් මේ විදිහට හිඳ ගන්නවා. ඒකත් විශේෂයෙන් මෙතනදී මතක් කරන්න අවශ්‍යයි.
ඊට ක්‍රම දෙකට අමතරව පොල් තෙල් නිපදවන ලබන අනෙක් ක්‍රමය අහනවා පුතේ. ඒක තමයි ද්‍රාවක නිස්සාරණ ක්‍රමය. තෙත් ක්‍රමයේ සහ වියලි ක්‍රමයට අමතරව දරුවනේ පොල් තෙල් නිස්සාරණය කරන අනිත් ක්‍රමය තමයි ද්‍රාවක නිස්සාරණය මගින් දරුවනේ පොල් තෙල් නිස්සාරණය කර ගැනීම. මෙන්න මේ ක්‍රමය ද්‍රාවක නිස්සාරණය. ප්‍රශ්න අංක 8 වියලි ක්‍රමයට පොල් තෙල් නිපදවීමේ වාසියක් සහ අවාසියක් සඳහන් කරන්න කියන දරුවනේ. එකක් වාසියක් තමයි පුතේ ඇඩ්වාන්ටේජ් එකක් තමයි වැඩි තෙල් ප්‍රමාණයක් නිස්සාරණය කරගන්න පුළුවන් මේ යටතේ. මේ යටතේ වැඩි තෙල් ප්‍රමාණයක් නිස්සාරණය කරගන්න අවස්ථාව තියෙනවා. ඩිස්ඇඩ්වාන්ටේජ් එක මොකද්ද? යන්ත්‍රෝපකරණ අවශ්‍ය වෙනවානේ. යන්ත්‍රානුසාරයෙන් අර අපි දැක්කද කොප්පර කපා ගැනීම සිදු කරන්නේ. වැඩි පොල් තෙල් ප්‍රමාණයක් නිස්සාරණය කරන්න පුළුවන් මේවට මැෂින් ඕනේ. යන්ත්‍රානුසාරයෙන් කරන්නේ. මධ්‍ය හා මහා පරිමාණ පොල් තෙල් නිෂ්පාදනය සිදු කරන නිෂ්පාදනාගාර තුලයි මේක සිදු කරන්නේ. නේද? උහුමාල බොයිලර් තුලින් යවන්න ඕනේ නේද? ගබඩා ටැංකිය වලට යවන්න ඕනේ. ඒ වගේම අවක්ෂේප වෙන ටැංකිය වලට යවන්න ඕනේ මේවා. ඊට පස්සේ මේවා අපි දන්නවනේ අර බරානුව ඊට පස්සේ මේවා යන්ත්‍රානුසාරයෙන් පිරවීමේ සිදු කිරීම කටයුතු කරනවා. මේ සඳහා යන්ත්‍ර මේ තාක්ෂණය භාවිතා කරලා යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය වෙනවා. යන්ත්‍රානුසාරයෙන් මේ කටයුතු සිදු කරන්නේ. දැන් ඒකට මිල අධිකයි, මිල වැඩි මිලක් යනවා මේවා ඉන්ස්ටෝල් කරන්න යන්ත්‍රාගාරයක් සකස් කරගන්න ඉපේ. ඒ සඳහා ඒක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක්. වැඩි පොල් තෙල් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒක ඇඩ්වාන්ටේජ් එකක්, වාසියක්. වියලි ක්‍රමයට තේ මේ වියලි ක්‍රමයට පොල් තෙල් නිපදවීමේ වාසියක් අවාසියක් අහන්නේ. එහෙනම් හරි. එකක් වැඩි තෙල් ප්‍රමාණයක් නිස්සාරණය කරන්න පුළුවන්. හැබැයි ඩිස්ඇඩ්වාන්ටේජ් එක යන්ත්‍රෝපකරණ අවශ්‍ය වෙනවා. අපි යනවා ප්‍රශ්න අංක 10ට. තෙත් ක්‍රමයේ යටතේ පොල් තෙල් නිෂ්පාදනයේ වාසියක් අවාසියක් අහන. ඉතින් ඒක නම් අවාසි තියෙනවනේ කල් තබා ගැනීම හැකියාව අඩුයි නේද? මේ නිස්සාරණය කරගන්න පොල් තෙල් ප්‍රමාණය අඩුයි. ඩිස්ඇඩ්වාන්ටේජස් ඇඩ්වාන්ටේජ් එකකුත් අහනවා වාසියකුත් අහනවානේ. සරල ක්‍රමයක් යන්ත්‍රෝපකරණ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තමයි වාසිය. සිම්පල් මෙතඩ් එකක් යන්ත්‍රෝපකරණ අවශ්‍ය වෙන්නේ නැහැ. මේකට අවාසි තමයි මේ නිස්සරණ කාර්යක්ෂමතාවය අඩුයි. ප්‍රමාණයත් අඩුයි. ලැබෙන පොල් තෙල් ප්‍රමාණයත් අඩුයි. කාර්යක්ෂමතාවයත් අඩුයි. මේකදී වැඩි කාලයක් ගත වෙනවා. අර වගේ ඉක්මනින් වැඩි පොල් තෙල් ප්‍රමාණයක් ලබා ගන්න අවස්ථාවකුත් නැහැ. හරි. ප්‍රශ්න අංක 10. පිරිසිදු පොල් තෙල් යන මොනවද කියලා අහන උඹට මතක ඇති වර්ජින් කොකනට් ඔයිල්. සුපිරිසිදු පොල් තෙල්. නේද දරුවනේ? පොල් මදේ භාවිතා කළා. නම් ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න බලන් දරුවනේ ටක් ගාලා ප්‍රශ්නේ ලියාගෙන අධිවේගයෙන් සුපිරිසිදු පොල් තෙල් කියන්නේ මොනවද කියලා. ඒකෙත් හැඳින්වීම නම් අපිට අනිවාර්යයෙන්ම ඒ විදිහටම සඳහන් කරන්න වෙනවා සුපිරිසිදු පොල් තෙල් වල. ඊටමත් සෞඛ්‍ය ආරක්ෂිත ලෙස වියලා ගත්තා සිහින්ව ගාගත් හොඳින් මේරු පොල් මදේ ස්වභාවික රසය හා සුවඳ ඒ අයුරින්ම රැක ගනිමින් අඩු උෂ්ණත්ව තත්ත්වයට නිස්සාරණය කළ පොල් තෙල් තමයි සුපිරිසිදු පොල් තෙල් කියලා හඳුන්වන්නේ. එහෙනම් මොනවද අනිවාර්යයෙන්ම අන්තර්ගත යුතු කරුණු වෙන්නේ මෙහි? අනිවාර්යයෙන්ම අන්තර්ගත යුතු කරුණු වෙන්නේ මොනවද දරුවනේ? ඊ타ත්ම සෞඛ්‍ය ආරක්ෂිත ලෙස වියලා ගත්තා සිහින්ව ගාගත් හොඳින් මේරු පොල් මදේ ස්වභාවික රසය හා සුවඳ ඒ අයුරින්ම රැක ගනිමින් අඩු උෂ්ණත්ව තත්ත්වයටදී නිස්සාරණය කළ පොල් තෙල් සුපිරිසිදු පොල් තෙල් ලෙස හැඳින්වයි. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. ප්‍රශ්න අංක 10ක් සාකච්ඡා කළ අවසන් දරුවනේ අපි යනවා 11 වෙනි ප්‍රශ්නෙට. සුපිරිසිදු පොල් තෙල් වල ඇති වැදගත්කම් අහන්නේ දරුවනේ මේ වර්ජින් කොකනට් ඔයිල් වල. තියෙන වැදගත්කම් ටිකයි දරුවනේ අහන්නේ ප්‍රශ්නේ ලියලා දොළ පුතාලට පුළුවන් ප්‍රශ්නෙට පිළිතුරු ටිකේත් එක්කම කඩිනමින් ලියාගෙන යන්න දරුවනේ. සුපිරිසිදු පොල් තෙල් වල වැදගත්කම් ටික. දරුවනේ සාපේක්ෂව වැඩි විටමින් ප්‍රමාණයක් හා ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් අඩංගුයි දරුවනේ. ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක්. ඔක්සිකරණය කියන්නේ අපි දන්නවා ඔක්සිජන් සමග සම්බන්ධ වීම. ප්‍රතිඔක්සිකරණයේදී පොද ප්‍රතිඔක්සිකාරකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා කියපුවම ඔක්සිකරණය වළක්වනවා. ඔක්සිජන් එක එකතු වුණොත් අපි දන්නවා මේද මුඩු වීම සිදු වෙන්නේ. හොඳයි දරුවනේ. එහෙනම් විශේෂයෙන්ම මේ සුපිරිසිදු පොල් තෙල් ඔයිල්, වර්ජින් කොකනට් ඔයිල්, සුදු පොල් තෙල් කියලා අපි හඳුන්වනවා සාපේක්ෂව වැඩි විටමින් ප්‍රමාණයක් හා ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් අඩංගුයි දරුවනේ. සුපිරිසිදු නැත්නම් පිරිසිදු බවින් ඉහළයි. සෙල්ෆ් ලයිෆ් එක ආයි කාලේ වැඩි. මුඩු වීමට භාජනය වෙන්නේ නැහැ. ඒකේ ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් අඩංගුයි කියන්නේ.
ඉතාමත්ම වැදගත් පියවර ටිකක් විදිහට සඳහන් කරන්න පුළුවන් දරුවනේ. එහෙනම් බලන්නකෝ. සාපේක්ෂව වැඩි විටමින් ප්‍රමාණයක් හා ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් අඩංගු වෙනවා. පිරිසිදු බව අතින් ඉහළයි දරුවනේ, වැඩි සෙල්ෆ් ලයිෆ් එකක්, වැඩි ආයු කාලයක් තියෙනවා. ඒ කියන්නේ ගුණාත්මක ලක්ෂණ නොවෙනස්ව උපරිම කාලයක් පවත්ව ගන්න පුළුවන් කාලය ආයු කාලය නැත්නම් සෙල්ෆ් ලයිෆ් එක කියලා කියන්නේ දරුවනේ. මේ ඉන්ද්‍රිය ගෝචරතා ලක්ෂණ නොවෙනස්ව නේද පුතේ නරක වීමට ලක් නොවි වැඩි කාලයක් තියාගන්න පුළුවන් අනිකුත් පොල්තෙල් නිෂ්පාදන වලට සාපේක්ෂව. මුඩුවීම සිදු වෙන්නේ නැහැ දරුවනේ. මුඩුවීමකට ලක් වෙන්නේ ඒක විශේෂ කාරණාවක්. ඇයි? වැඩි ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් අන්තර්ගතයි. ඊට පස්සේ මෙන්න සක්‍රීය අඟුරු ලබා ගන්න කෙසේද කියලා අහනවා දරුවනේ. ප්‍රශ්නාංක 12න් පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන විදිහට දරුවනේ අපි කතා කරන්නේ. පොල් කටු අඟුරු සහ සක්‍රීය කාබන්. පොල් කටු අපි දන්නවා අඩු ඔක්සිජන් ප්‍රමාණයක් සහිතව ප්‍රවාහයක් සහිතව දහනය වීමකට ලක් කිරීමෙන් දරුවනේ අපිට මේ සක්‍රීය කර කාබන් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. අපි දන්නවා දැනටමත්. එහෙනම් අපි යමු කෙලින්ම පිළිතුරට දරුවනේ. පොල් කටු සීමිත ඔක්සිජන් ප්‍රවාහයක් යටතේ දහනය කිරීමෙන් දරුවනේ පොල් කටුවේ ඇති මූලද්‍රව්‍ය වන හයිඩ්‍රජන් නයිට්‍රජන් වැනි දෑයින් ඉවත් කර මොනවා බවටද පත් කරන්නේ? කාබන් බවට පත් කිරීමෙන් දරුවනේ අපිට සක්‍රීය කාබන් සක්‍රීය අඟුරු හේවත් දරුවනේ සක්‍රිය කළ කාබන් ලබා ගන්න පුළුවන්. මේ පොල් කටු ආශ්‍රිත ප්‍රධාන නිෂ්පාදනයක්. එහෙනම් විශේෂයෙන්ම මෙතනදී කියවෙන්න ඕන කාරණාවක් තමයි දරුවනේ පොල් කටු සීමිත ඔක්සිජන් ප්‍රවාහයක් යටතේ දහනය කිරීමෙන් කියන කාරණාව අනිවාර්යයෙන්ම සඳහන් විය යුතු කාරණාවක් දරුවනේ. සීමිත ඔක්සිජන් ප්‍රවාහයක් නේද? ඔක්සිජන් වැඩි කරලා දුනොත් මේක දැවිලා අළු වෙලා යනවා දරුවනේ. අඟුරු ලබා ගන්න වෙන්නේ අපිට පොල් කටු අඟුරු ලබා ගන්න වෙන්නේ එහෙම වුණොත්. වැඩි ඔක්සිජන් ප්‍රවාහයක් යටතේ දුනොත් මේක ඉක්මනින් දැවිලා අළු වෙලාම යනවා. එහෙනම් සීමිත ඔක්සිජන් ප්‍රවාහයක් යටතේ දරුවනේ මේ පොල් කටු දහනයකට ලක් කිරීම සිදු කිරීම මගින් තමයි අපි මේ සක්‍රීය කළ අඟුරු නැත්නම් සක්‍රීය කර කාබන් ලබා ගන්න. මේ පොල් කටු වල අඩංගු වෙලා තියෙන දරුවනේ පොල් කටුවේ තියෙන මූලද්‍රව්‍ය වන හයිඩ්‍රජන් නයිට්‍රජන් වැනි දෑයින් ඉවත් කරලා මේක කාබන් බවට පත් කිරීමෙන් තමයි සක්‍රීය අඟුරු හේවත් සක්‍රීය කාබන් නිපදවා ගැනීම සිදු කරන්නේ. එහෙනම් ඒක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ දුවේ පුතේ. පොල් කටු මෙන්න බලන්න සීමිත ඔක්සිජන් ප්‍රවාහයක් යටතේ දහනය කිරීමෙන් ඒ වගේම දෙවනි කාරණ විද්‍යාව පොල් කටුවේ ඇති මූලද්‍රව්‍ය වෙන හයිඩ්‍රජන් හා නයිට්‍රජන් වැනි දෑ ඉවත් කිරීමෙන් කාබන් බවට පත් කිරීමෙන් තමයි සක්‍රීය අඟුරු හේවත් සක්‍රීය කාබන් ලබා ගන්න. මේ පොල් කටුව ආශ්‍රිත ප්‍රධාන නිෂ්පාදනයක්. එහෙනම් පොල් කටු සීමිත ඔක්සිජන් ප්‍රවාහයක් යටතේ දහනය කිරීමෙන් කියන පළවෙනි ප්‍රධාන කාරණාව. ඒ වගේම පොල් කටුවේ අඩංගු මූලද්‍රව්‍ය වන හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් ඉවත් කිරීම මගින් කියන කාරණාව අන්තර්ගත වෙන්න ඕනේ දරුවනේ. පොල් කටු බලන්න පුතේ හයිඩ්‍රජන් නයිට්‍රජන් දෑ ඉවත් කර කාබන් බවට පත් කිරීමෙන් තමයි සක්‍රීය අඟුරු හේවත් සක්‍රීය කළ කාබන් නිෂ්පාදනය කරන්නේ. මේ පොල් කටු ආශ්‍රිත ප්‍රධානතම නිෂ්පාදනයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ඉදිරියට යමු දරුවෝ. සක්‍රීය කාබන් ප්‍රයෝජනවත් වන්නේ කුමන කාර්යයන් වලටද කියලා අහනවා. අපි බලමු. සක්‍රීය කාබන් දරුවනේ අපිට වායු සමීකරණ වැනි ගෑස් සහ වායු පෙරීම සම්බන්ධ කාර්යයන් සඳහා භාවිතා කරන්න පුළුවන්. වායු පෙරීම මේ ෆිල්ටරින් කරන එක. ෆිල්ට් කරනවා. අපි කාබන් ෆිල්ටර්ස් යොදාගන්නේ ජල පෙරණ සඳහා. ජලය පිරිපහදු කිරීමේදී විශේෂයෙන් මෙහෙනම් වායු සමීකරණ වැනි ගෑස් සහ වායු පෙරීම සම්බන්ධ කාර්යයන් සඳහා රසදී ඉවත් කරන්න, ඡායා පිටපත් මුද්‍රණයේ රසායනික ක්‍රියාවලින් සඳහා බීම වර්ග නිෂ්පාදනයේදී භාවිතයට ගන්න ජලයේ තියෙන ක්ලෝරින් ඉවත් කරන්න. බලන්නකො එහෙනම් පෙරීමේ කෘත්‍යයක් ඉටු කරනවා නේද? මේ බලන්න. වායු සමීකරණ වැනි ගෑස් සහ වායු පෙරීම සම්බන්ධ කාර්යයන් සඳහා වගේම දරුවනේ රසදේ ඉවත් කිරීම, ඡායා පිටපත් මුද්‍රණය වැනි රසායනික ක්‍රියාවන් සඳහා වගේම බීම වර්ග නිෂ්පාදනයේදී භාවිතයට ගනු ලබන ජලයේ ක්ලෝරින් රහිත කිරීමට, ජලයේ ක්ලෝරින් ඉවත් කරන්න භාවිතා කරනු ලබනවා. ඒ වගේම බිය, පලිතුරියුස, වයින් වැනි බීම නිෂ්පාදන කර්මාන්ත සඳහා, විවිධ වර්ගයේ ඖෂධ නිෂ්පාදනය සඳහා වගේම
රත්රන් ආකාර වලින් රත්රන් නිස්සාරණය කර ගැනීම සඳහා දරුවනේ සක්‍රීය කර කාබන් භාවිතා කරනවා. නම් සක්‍රීය කර කාබන් වල වැදගත්කම් ටික මේ ආකාරයට දරුවනේ සඳහන් කළ යුතුයි අපි මෙතනදී විශේෂයෙන්. අනිවාර්යෙන් විභාගයට අහනවා දරුවනේ. ඒ වගේම බැටරි නිෂ්පාදනය, න්‍යෂ්ටික බලය නිපදවීම වැනි විශේෂ කාර්යයන් සඳහා කාර්මීකරණයේද නිපදවන අපද්‍රව්‍ය නිස්සාරණය කරන්න, ජලය පිරිසුදු කරන්න. බලන්නකෝ ජලය පිරිසුදු කරන ස්ථානවල මේ කර්මාන්තශාලාවල ජල පිරිපහදුව සඳහා මේ කාබන් ෆිල්ටර් එකක් යොදාගෙන තියෙන අවස්ථාවක අපිට දකින්න පුළුවන්. දැන් ජල පිරිපහදුවට ප්‍රධාන වශයෙන් යොදා ගන්නවා කියලා ඔබ දැකලා ඇති කාබන් ෆිල්ටර්ස්. සක්‍රිය කර කාබන් මේ සඳහා යොදාගන්නේ දරුවනේ. එන විභාගයේදී මේක අනිවාර්යයෙන්ම විවගත බහුවර්ණ සහ රචලා මාදිරියේ ප්‍රශ්න වල දරුවනේ මේක කෙලින්ම අපිට අහන්න පුළුවන්. විස්තරාත්මකව ලියන්න වෙන අවස්ථාත් තියෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. 14 අපි ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්න 13කින් සාකච්ඡා කරේ දරුවනේ. විශේෂයෙන්ම ප්‍රධාන වැවිලි භෝගයක් විදිහට ලංකාවේ තුන්වන ප්‍රධාන වැවිලි භෝගය විදිහට සලකන දරුවනේ. ප්‍රධාන වැවිලි භෝගයේ තුන්වන ස්ථානයේ හම්බෙන්නේ මේ පොල් වලට. අපි දන්නවා ඒක පුද්ගල වාර්ෂික ඒක පුද්ගල පොල් පරිභෝජනයේ පොල් ගෙඩි 116ක් පමණ පුද්ගලයෙකුගේ එක් පුද්ගලයෙකුගේ වාර්ෂිකව පරිභෝජනය කරන පොල් ප්‍රමාණය. ඉතින් විශේෂයෙන්ම ඒක පුද්ගල පරිභෝජනය අතින් වැඩිම මේ භෝගයේ විදිහට අපිට හඳුන්වන්න පුළුවන් පොල්. ඒක නිසා වාර්ෂිකව මේ අපි දන්නවා මේ පොල් ආශ්‍රිත නිෂ්පාදනය සඳහා ඉතිරි වන ප්‍රමාණය ගත්තාම සීමිත ප්‍රමාණයක් නිෂ්පාදනය සඳහා ඉතිරි වෙන්නේ. වැඩි හරි පරිභෝජනයට යොදා ගන්න ඕනේ දරුවනේ පොල්. ඒ කියන්නේ අපි කිව්වේ ඒක පුද්ගල පරිභෝජනයේ ගෙඩි 116ක් කියලා වර්ෂයකට පුද්ගලයෙකුගේ. ඉතින් ඒ අනුව අපිට මේ අනිකුත් නිෂ්පාදන කටයුතු සඳහා ඉතිරි වෙන පොල් ප්‍රමාණය තාම සීමිත ප්‍රමාණයක් ඉතුරු වෙන්නේ. වැඩි පරිභෝජනයක් සිදු කරනවා මේ භෝගයේ. ඉතින් ඇත්තටම වැවිලි භෝග අතර තුන්වෙනි ස්ථානයේ හම්බෙන්නේ. මේ වැවිලි භෝග අතර තුන්වෙනි ස්ථානයේ හමු වන ප්‍රධානතම වැවිලි භෝගයක් විදිහට පොල් ආශ්‍රිත නිෂ්පාදන ගැනයි දරුවෝ අපි කතා කරේ. ඊට අදාළ සමාලෝචන ප්‍රශ්න කතා කරේ. එතෙන්දී අපි විශේෂයෙන්ම කතා කරා පොල් මදි ආශ්‍රිත නිෂ්පාදන ගැන කතා කරා දරුවනේ. දිසුදි පොල් සහ පොල් තෙල් ගැන කතා කරා. ඒ වගේම පොල් කටුව ආශ්‍රිත නිෂ්පාදන විදිහට අපි පොල් කටු අඟුරු ගැන කතා කරා දරුවනේ. මෙතන විශේෂයෙන්ම සක්‍රීය කල කාබන් සම්බන්ධයෙන් මේ විභාගය ලැක කරගත්ත ප්‍රශ්න දරුවනේ අපි මෙතනදී සාකච්ඡා කරනු ලැබුවා. විශේෂයෙන් එක සඳහන් කරන්න ඕනේ විභාගය ලැක කරගත් ප්‍රශ්න ටිකක් මෙතනදී අපි කතා කරනු ලැබි. එහෙනම් අපි නැවත කතා කරන්න බලාපොරොත්තු වුණා ප්‍රශ්න අංක 14 දී තේකුල ආශ්‍රිත ප්‍රධාන නිෂ්පාදන දෙකක් තියෙනවා දරුවනේ ලංකාවේ. තේකුල ආශ්‍රිත ප්‍රධානම නිෂ්පාදන දෙකක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් ග්‍රීන් ටී සහ බ්ලැක් ටී. ලංකාවේ කළු තේ නිෂ්පාදනය සහ කොළ තේ නිෂ්පාදනය සඳහන් කරන්න පුළුවන් දරුවනේ. මේ තේ ආශ්‍රිත ප්‍රධානම නිෂ්පාදන දෙකක් ලංකාවේ ප්‍රධාන මේ වැවිලි භෝගය යටතේ සඳහන් කරනකොට ලංකාවේ අංක 1 ස්ථානයේ ලංකාවේ තේ සඳහා හම්බෙනවා. ලෝක වෙළඳ පොළ තුළ ඉතාම ඉහළ ඉල්ලුමක් තියෙනවා ලංකාවේ තේ සඳහා දරුවනේ. ලංකාවේ ශ්‍රී ලාංකික තේ සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා දරුවනේ. ඉතින් ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. කළු තේ නිෂ්පාදනය සහ කොළ තේ නිෂ්පාදනය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් මෙතන සඳහන් කරනවා. ඉතින් මෙතනදී අපෙන් අහන්නේ තේ ආශ්‍රිත ප්‍රධානතම නිෂ්පාදන දෙක තමයි දරුවනේ කළු තේ සහ කොළ තේ. බ්ලැක් ටී සහ ග්‍රීන් ටී. කළු තේ නිෂ්පාදනයේ දරුවනේ පළවෙනි එක අංක 1 කළු තේ නිෂ්පාදනයේ බ්ලැක් ටී. අංක 2 කොළ තේ නිෂ්පාදනයේ ග්‍රීන් ටී. මේ දෙක තමයි තේ ආශ්‍රිත ප්‍රධාන නිෂ්පාදන දෙක විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. කළු තේ කියන්නේ මොනවද අහනවා? බ්ලැක් ටී වලට යන දරුවනේ. කළු තේ වලට යන. මේ බලන්න. කළු තේ ශ්‍රී ලංකාවටම විශේෂිත වූ තේ වර්ග වලින් එකක්. මේක තියෙන්නේ පැංගිරි රසය සිහි ගන්නවන ප්‍රසන්න සුවඳක් දරුවනේ. කලවම් කර හෝ නොකර භාවිතා කරනු. කලවම් කරලා හෝ නොකර භාවිතා කරනු. ලංකාවේටම ආවේනික තේ වර්ගයක් දරුවනේ. ශ්‍රී ලංකාවටම ආවේනික ශ්‍රී ලංකාවටම විශේෂිත වූ තේ වර්ග වලින් එකක් තමයි දරුවනේ බ්ලැක් ටී කියලා කියන්නේ. මතක තියාගන්න එකක්. ඔයගොල්ලෝ පිළිතුර ලියලා ඇති. මේක තියෙන්නේ පැංගිරි රසය සිහි ගන්නවන ප්‍රසන්න සුවඳක් දරුවනේ. බ්ලැක් ටී වල කලවම් කරලා හරි නොකර හරි භාවිතා කරනවා. එහෙනම් කළු තේ ලංකාවට විශේෂිත වූ තේ වර්ගයන්ගෙන් එකක්. පැංගිරි රසය සිහි ගන්නවන ප්‍රසන්න සුවඳක් තියෙන්නේ. කලවම් කරලා හරි නැතුව හරි භාවිතා කරනවා. කළු තේ නිෂ්පාදනයේදී අනුගමනය කරන පියවර ගැලීම් සටහනකින් දක්වන්න කියන ඉතාම හොඳ ප්‍රශ්නයක් දරුවනේ කළු තේ නිෂ්පාදනයේ. ඔයාලට මතක තේ දළු නෙලා ගන්නවා ඊට පස්සේ තව මැරීම සිදු කරනවා දරුවනේ. මතකද ඔබට මේ ක්‍රියාවලිය කළු තේ නිෂ්පාදනයේදී ක්‍රියාවලිය විශේෂයෙන් අපි නම් යමු දරුවනේ කළු තේ නිෂ්පාදන ක්‍රියාවලියේ ගැලීම් සටහනකට. අනිවාර්යෙන් මේ ගැලීම් සටහනක් මගින් පැහැදිලි කරන්න කියන්න පුළුවන් රචනා ප්‍රශ්නකදී වගේම විවගත මාදිරියේ ප්‍රශ්නයක මේ අවස්ථා කිහිපයක් විතරක් දෙලා ඉතුරු ටික සම්පූර්ණ කරන්න තියන්න පුළුවන්. අතරින් පතර මේ නම් කරන්න දීලා ඉතුරු 20න්
පිරවීමක් ඉදිරිපත් කරන්න පුළුවන්. නිතරම පාහේ දරුවනේ මේ ගැලීම් සටහන් මගින් මේ කටයුතු අහනවා. එහෙනම් තේ දළු නෙලීම, තේ කර්මාශාලාව වෙත නෙළු දළු අරගෙන එන්න ඕනේ පුතේ. රැගෙන යන දළු අරගෙන එන්න ඕනේ. ඒ ගෙනාවට පස්සේ තේ දළු තව මැරීමකට භාජනය කරනවා පුතේ. ඊට පස්සේ තමයි තේ දළු අඹරීමකට ලක් කරන්නේ. වයර් ආකාරයට මතකද පුතේ මේවා ලබා ගන්නවා. ඇඹරීමෙන් පස්සේ ඔක්සිකරණයට ලක් කරනවා පුතේ, ඔක්සිඩේෂන්. ඊට පස්සේ වියලීම කරනවා දරුවනේ, පිරිසුදු කිරීම, ශ්‍රේණිගත කිරීම, ඇසිරීම කරනවා. අර ග්‍රීන් ටී වලදී තමයි තේ දළු හුමාලේ මත ඉන්නවන්නේ නේ, මතකද ඔබට? තේ දළු හුමාලේ මත ඉන්නවනේ ග්‍රීන් ටී නිෂ්පාදනයේදී. ඔක්සිකරණයට ලක් නොකරන ලද ටී කියලානේ අපි ග්‍රීන් ටී හඳුන්වන්නේ. එහෙනම් මේ බලන්න තේ දළු නෙලීම පළවෙනි පියවර. බ්ලැක් ටී නිෂ්පාදනයේ පළවෙනි පියවර තේ දළු නෙලීම. මේ නෙල් ලද දළු පුතේ කර්මාශාලාවට අරන් එන්න ඕන දළු. ෆැක්ටරි එකට ගේන්න ඕන. ෆැක්ටරි එකේදී තමයි තේ දළු තව මැරීමට භාජනය කරන්නේ මේකෙදී. ඊට පස්සේ තේ දළු ඇඹරීම සිදු කරනවා දරුවනේ, රෝලින්. ඊට පස්සේ අඹරන ලද තේ දළු ඔක්සිකරණයට ලක් කිරීම, ඔක්සිඩේෂන් දරුවනේ, වියලීම. ඊට පස්සේ පිරිසුදු කිරීම හා ශ්‍රේණිගත කිරීම. ඊට පසු ඇසිරීම සිදු කරනවා පැකින් එක. ඊට පස්සේ දරුවනේ පැකින් එක සිදු කරන්නේ. හරිත තේ යන මොනවද කියලා අහන. ඔන්න ග්‍රීන් ටී වලට යනවා. ප්‍රශ්න අංක 17න් ග්‍රීන් ටී ගැන අහන්නේ. හරිත තේ යන මොනවද? සම්පූර්ණ දළු ලෙසින් පවතින්නේ තියුණු කහට රසයකින් යුක්ත වන අතර මෝල්ටියතාවයකින් හා පෝෂ්‍යදායී ගුණයෙන් යුක්තයි පුතේ මේ ග්‍රීන් ටී. අන්න බලන්න. හරිත තේ සම්පූර්ණ දළු ලෙසින්ම පවතින්නේ, මේවා තියුණු කහට රසයකින් යුක්ත වන අතර මෝල්ටියතාවයෙන් හා පෝෂ්‍යදායී ගුණයෙන්ද යුක්තයි. හොඳයි දුවේ පුතේ, අපි කතා කරේ කොළ තේ නිෂ්පාදනයේ. ප්‍රශ්න අංක 17න් හරිත තේ කියන්නේ මොනවද කියලා යහුවේ දුවේ පුතේ බලන්න. හරිත තේ සම්පූර්ණ දළු ලෙසින් පවතින දරුවනේ මේවා තියුණු කහට රසයකින් යුක්තයි. ඒ වගේම මෝල්ටියතාවයෙන් හා පෝෂ්‍යදායී ගුණයන්ගෙන්ද යුක්තයි දරුවනේ. පෝෂ්‍යදායී ගුණයකින් යුක්තයි ග්‍රීන් ටී. විශේෂිත අවස්ථාවක්. ප්‍රශ්න අංක 18 දී හරිත තේ නිෂ්පාදනයේ අනුගමනය කරන පියවර ගැලීම් සටහනකින් දක්වන්න කියන. ඔන්න බලමු මේ දෙක වෙනස හඳුර ගන්න. ඔක්සිකරණය නොකරන ලද තේ, මේකෙදී හුමාලේ මතින් තේ දළු යවනවා. මේ බලන්න. තේ දළු නෙලීම, තේ කර්මාන්තශාලාව වෙත නෙළූ දළු රැගෙනීම, තේ දළු තුලින් හුමාලේ යැවීමෙන් මොකද කරන්නේ? මේවායේ අඩංගු පොලිෆීනෝල් ඔක්සිඩේස් එන්සයිමය අක්‍රිය කිරීමයි කරන්නේ ස්ට්‍රීමින් එකේදී. පත්‍ර ඇඹරීම, වියලීම, යන්ත්‍රානුසාරයෙන් නියමිත හැඩයෙන් යුතු තේ කොළ සැකසීම, පිරිසුදු කිරීම හා ශ්‍රේණිගත කිරීම, අවසානයේ ඇසිරීම සිදු කරනු ලබනවා. එහෙනම් මෙන්න පියවර ටිකට යනවා. මේකෙදි තේ දළු නෙලීම සිදු කරනවා දරුවනේ. තේ කර්මාශාලාවට නෙළූ දළු රැගෙන එනවා. මේ තේ දළු තුලින් හුමාලේ යැවීමෙන් සිදු කරන්නේ දරුවනේ මේ තේ කොළවල තියෙන පොලිෆීනෝල් ඔක්සිඩේස් කියන එන්සයිම අක්‍රිය කරනවා ස්ටීම් එකේදී. ඊට පස්සේ පත්‍ර ඇඹරීම, වියලීම, යන්ත්‍රානුසාරයෙන් නියමිත හැඩයෙන් යුතු තේ කොළ සකස් කරනවා දරුවනේ. පිරිසුදු කිරීම හා ශ්‍රේණිගත කිරීම සිදු කරනවා. ඉන් අනතුරු ඇසිරීම සිදු කරනවා. ඔක්සිකරණය නොකරන ලද තේ කියලා මෙතෙන්දී හඳුන්වන්නේ ග්‍රීන් ටී. තේ දළු තුලින් හුමාලේ යවලා පොලිෆීනෝල් ඔක්සිඩේස් එන්සයිමය අක්‍රිය කරනවා. ලංකා සුදු තේ කියන්නේ මොනවද කියලා අහනවා 19 වෙනි ප්‍රශ්නයෙන්. අලුතෙන් අහනකොට කතාවක් නේද? සුදු තේ, white tea. මේ බලන්න ඒකත්. ඉහත දැක්වූ කළු තේ හා හරිත තේ යන තේ වර්ග දෙකටම අමතරව ලංකාවේ නිපදවන තවත් විශේෂිත තේ වර්ගයක් තමයි ලංකා සුදු තේ කියන්නේ. බලන්න. රිදී ඉඟි නමින්ද හඳුන්වන මේ තේ වර්ගය මොනවද? රිදී ඉඟි නමින්ද හඳුන්වන මේ තේ වර්ගය අනිකුත් තේ වර්ග වලට සාපේක්ෂව ඉහළ මිලක් තියෙනවා. ඔබ බලන්න මේක අහලා තියෙනවද? මේ තේ නිෂ්පාදනයේදී අස්වැන්න නෙලීම, ඒ වගේම පෙරලීම මිනිස් ශ්‍රමයේ භාවිතයෙන් තමයි සිදු කරන්නේ. විශේෂයෙන් මතක තියාගන්න. ලංකා සුදු තේ. ඊට දැක්වූ මේ කළු තේ හා ග්‍රීන් ටී නැත්නම් හරිත තේ වර්ග දෙකට අමතරව ලංකාවේ නිපදවනු ලබ තවත් විශේෂිත වූ තේ වර්ගයක් තමයි ලංකා සුදු තේ කියන්නේ. රිදී ඉඟි කියලත් මේක හඳුන්වන දරුවනේ මේ තේ වර්ගය අනෙකුත් තේ වර්ග වලට සාපේක්ෂව ඉහළ මිලක් ගන්නවා. මේ තේ නිෂ්පාදනයේදී අස්වැන්න නෙලීම, පෙරලීම මිනිස් ශ්‍රමයේ භාවිතයෙන් සිදු වෙන්නේ. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න දුවේ පුතේ. හිරු එළියේ තේ වියලීම සිදු කරන්නේ දරුවනේ මේක. මේකේ හිරු එළියේ තමයි මේ වියලීම සිදු කරන්නේ. මේවා ඊටාම රසවත්, ෆයින් හා මීපැණි සාරයේ පිරි සියුම් දියරයක් වන අතර රන්වන් හා තඹ පැහැයෙන් මුසු ශ්‍රාවයක් විදියට පවතින මේක.
හිරු එළිය තමයි තේ වියලීම සිදු කරන්නේ යන්ත්‍රානුසාරයෙන් කර්මාශාලාව තුල කලින් සිදු කරේ අර බ්ලැක් ටී සහ ග්‍රීන් ටී. ඒ වගේ මෙම ඉතා රසවත් ෆයින් මී පැණිසාරය පිරි සියුම් දියරයක් වන අතර රන්වන් හා තඹ පැහැයට මුසු ශ්‍රාවයක් විදිහට පවතින. රන්වන් හා තඹ පැහැ මුසු ශ්‍රාවයක් විදිහටයි දරුවනේ මේක පවතින. ප්‍රශ්නාංක 20ට යනවා. සාන්ද්‍ර රබර් කිරි මගින් නිපදවන භාණ්ඩ කිහිපයක් නම් කරන්න කියනවා. ඊළඟට දෙවනි ප්‍රධානතම වැවිලි භෝගී විදිහට ලංකාවේ හඳුන්වන්නේ රබර්. ලංකාවේ රබර් සඳහා ලෝකයේ ඉතාම හොඳ තැනක් තියෙනවා, මිලක් තියෙනවා දරුවනේ. ශ්‍රී ලංකාවේ ක්‍රේප් රබර් කියලා අපි හඳුන්වනවා. ලෝක වෙළඳපොළ තුල අපනයන වෙළඳපොළ තුල ශ්‍රී ලංකාවේ රබර් වලට හොඳ වෙළඳපොළක් තියෙනවා දරුවනේ. නමුත් මේ රබර් ආශ්‍රිත නිෂ්පාදන සඳහා දැන් තරුණ පරම්පරාව මේ සඳහා අඩුවෙන් තමයි යෙදෙන්නේ. මොකද මේ තියෙන ගැටලු ප්‍රශ්න. ඒ නිෂ්පාදන සිදු කරන්න තියෙන ඒ යන්ත්‍ර සූත්‍ර වල තියෙන අඩුපාඩුකම් එවැනි හේතු නිසා දරුවනේ මේක අපි දන්නවා ජනතාව තරුණ පරම්පරාව මේ සඳහා යොමු වීම අඩු. ඒ නිසා අපි මේ සඳහා තාක්ෂණයේ භාවිතා කරලා ගැටලු වලට පිළියම් සපයලා දුන්නොත් තරුණ ප්‍රජාව අපිට මේ නිෂ්පාදන සඳහා යොමු කරගන්න අවස්ථාවක් තියෙනවා දරුවනේ. එහෙනම් අපි බලමු 20 වෙනි ප්‍රශ්නෙට පිළිතුර විදියට මොනවද මේ රබර් කිරි විශේෂයෙන්ම සාන්ද්‍ර රබර් කිරි මගින් නිපදවන භාණ්ඩ මොනවද කියලා දරුවනේ. ගිල්වීම මගින් රබර් බෑන්ඩ්, බැලුම් බෝල, අත්වැසුම්, බයිසිකල් ටියුබ්, රිජිෆෝම්. බලන්න. ගිල්වීම මගින් රබර් බෑන්ඩ්, බැලුම් බෝල, අත්වැසුම්, බයිසිකල් ටියුබ්, රිජිෆෝම්. අච්චු භාවිතයෙන් දරුවනේ ඔබ දන්නවා සෙල්ලම් බඩු, විසිතුරු භාණ්ඩ සහ මල් පෝච්චි නිෂ්පාදනය කර. හොඳයි දරුවනේ අපි යනවා ප්‍රශ්නාංක 21ට. ගිල්ලුම් අච්චු බලන්න. භාවිතයෙන් රබර් භාණ්ඩ නිෂ්පාදනය කරන ආකාරය ගැලීම් සටහනකින් දක්වන්න කියනවා. ප්‍රශ්න ලියාගෙන කෙලින්ම පිළිතුර දෙන්න දරුවනේ. ප්‍රශ්නට අදාළව ගිල්ලුම් අච්චු භාවිතයෙන් කොහොමද රබර් භාණ්ඩ නිෂ්පාදනය කරන ආකාරය ගැන කතා කරන්නේ අපි මේ බලන්න. කේන්ද්‍රාපසාරී සීරියස් සෙන්ට්‍රිෆියුජ් ලැටෙක්ස් එක මේකට යොදා ගන්න දරුවනේ. කේන්ද්‍රාපසාරණය කරන ලද රබර් කිරි සාරයේ දරුවනේ මේ සඳහා යොදා ගන්න. එන මුලින්ම කේන්ද්‍රාපසකරණයේ සාරය සංයුක්ත කිරි බවට පත් වෙනවා. ඊට රසායනික ද්‍රව්‍ය එකතු කිරීමෙන් කම්පවුන්ඩඩ් ලැටෙක්ස් එකක් බවට පත් වෙනවා දරුවනේ. පළමු ගිල්වීම පස් ඩිපින් එක තියෙනවා. ආංශික ගිල්වීම පාටියල් ඩිපින් එක. නැවත ගිල්වීම අවශ්‍ය නම් පමණක් නැවත ගිල්වීම සිදු කරනු ලබන්නේ දරුවනේ. වියලීම සිදු කරනවා රබර් වල්කනයිස් කිරීම. අනතුරුව අච්චුව සෙල්සියස් අංශක 100ක උෂ්ණත්වය ඇති උඳුනක තියෙනවා දරුවනේ. අච්චුවෙන් ඉවත් කරගන්න පුළුවන්. බලන්න. කේන්ද්‍රාපසාරී ශීරය දරුවනේ සෙන්ට්‍රිෆියුජ් ලැටෙක්ස් එක සංයුක්ත කිරි බවට පත් කරනවා. කම්පවුන්ඩඩ් ලැටෙක්ස් මුල්ම ගිල්වීම පස් ඩිපින් එක කරනවා ඒක. ඊට පස්සේ ආංශික ගිල්වීම කරනවා පාටියල් ඩිපින් එක. අවශ්‍ය නම් නැවත ගිල්වන්න පුළුවන් අවශ්‍ය නම් පමණක්. ඊට පස්සේ ඩ්‍රයින් වියලීම. වල්කනයිසේෂන් රබර් වල්කනයිස් කිරීම. අච්චුව සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයක් ඇති උඳුනක තැබීම. මේ අච්චුවෙන් ඉවතට ගැනීම සිදු කරන්න පුළුවන්. අච්චුවෙන් ඉවතට ගැනීම සිදු කරන්න පුළුවන්. ප්‍රශ්නාංක 22 අපි යනවා ගම්මිරිස් ප්‍රධාන ආකාර දෙකකට නිෂ්පාදනය කළ වෙළඳපොළ ඉදිරිපත් කරනවා. ඒ මොනවද කියලා අහනවා. පුතේ සුළු අපනයන භෝග අතර ප්‍රධානම ස්ථානයක් හිමි වෙන්නේ ප්‍රධානතම ආර්ථික වටිනාකමක් තියෙන ප්‍රධානතම සුළු අපනයන භෝග දෙකක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් ගම්මිරිස් සහ කුරුඳු. ඉතින් ඒ යටතේ ගම්මිරිස් සලකපුවම දුවේ පුතේ අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම ගම්මිරිස් මගින් අපි කළු ගම්මිරිස් සහ සුදු ගම්මිරිස් නිෂ්පාදනය කරනු ලබනවා දරුවනේ. නම් මුලින්ම කළු ගම්මිරිස් නිෂ්පාදනය කරනු ලබනවා. ඒ වගේම සුදු ගම්මිරිස් නිෂ්පාදනය කරනු ලබනවා. ගම්මිරිස් ආශ්‍රිත ප්‍රධාන නිෂ්පාදන දෙකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. කුළු බඩුල රජු විදිහට හඳුන්වන්නේ ගම්මිරිස් දරුවනේ. කළු ගම්මිරිස් සහ සුදු ගම්මිරිස්. අංක 1 කළු ගම්මිරිස්, අංක 2 සුදු ගම්මිරිස්. කළු ගම්මිරිස් කියන්නේ හොඳින් මේරු එහෙත් නොවිඳුණු පළ වලින් ඉදිච්ච නැති පළ වලින් සකස් කරන්නේ. ඒකට පොඩි හැඳින්වීමක් කළු ගම්මිරිස් ගැන තියෙනවා. කළු ගම්මිරිස් විදියට නිෂ්පාදනය කිරීමේදී නෙලා ගන්නා ලද ගම්මිරිස් කිසිදු සකස් කිරීමකින් තොරව
එලෙසම දින කිහිපයක් අවුල් වේලා ගැනීම සිදු කරනවා. බලන්නකෝ මේ පියවර. මේ කළු ගම්මිරිස් විදියට නිෂ්පාදනය කිරීමේ සඳහා නෙලා ගන්න ලද ගම්මිරිස් දරුවනේ කිසිදු සකස් කිරීමක් මොකුත්ම ප්‍රොසෙස් එකක් කරන්නේ නැතුව ඒ නෙලාගත් ආකාරයටම එලෙසම දින කිහිපයක් අවුල වේලා ගැනීම සිදු කරනවා. මතක තියාගන්න කළු ගම්මිරිස් නිෂ්පාදනයේ සඳහා හොඳින් මේරු හැබැයි නොයිදුණු ඉදිච්ච නැති ඵල තමයි වෙන් කර ගැනීම නෙලා ගැනීම සිදු කරන්නේ. සුදු ගම්මිරිස් එයත් හඳුන්වලා තියෙනවා. ප්‍රධාන වශයෙන් රතු කහ සහ හොඳින් මේරු ඵල වලින් තමයි සකස් කරගන්නේ. මේකෙදී අපි හොඳින් ඉදුණු ගම්මිරිස්සට නෙලාගෙන ඉදුණු ගම්මිරිස් ඇට නෙලාගෙන පොත්ත ඉවත්වනසේ පොඩි කරලා පිරිසුදු වතුරෙන් හෝද ගන්නවා දරුවනේ. ඉන්පසු හොඳින් හිරු එළියේ වියලා ගැනීම සිදු කරනවා. මේ විදියට නිෂ්පාදනය කරගත් සුදු ගම්මිරිස් කළු ගම්මිරිස් වලට වඩා වැඩි මිලකට අලෙවි කරන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. කළු ගම්මිරිස් සැකසීමේ පියවර ගැලීම් සටහනකින් දක්වන්න කියලා කියන්නේ දරුවනේ. අපි බලමු එහෙනම් කළු ගම්මිරිස් සැකසීමේ ගැලීම් සටහනක් ඔබට මතක් කරනවා දරුවනේ. මුලින්ම මේ අස්වනු නෙලීම සිදු කරනවා දරුවනේ. ඔබට මතක නම් අස්වනු නෙලීම සිදු කරනවා. ඊට පස්සේ තේරීම හා ශ්‍රේණිගත කිරීම කරනවා දරුවනේ. උණු ජල ප්‍රතිකාරය සිදු කර ලබනවා. මට මතකද දරුවනේ උණු දිය ප්‍රතිකාරය සිදු කරනවා කළු ගම්මිරිස් වලට. කළු ගම්මිරිස් වලට උණු දිය ප්‍රතිකාරය සිදු කරනවා දරුවනේ. අපි බලාපොරොත්තු වෙනවා ඊ타ත්ම හොඳින් ඒකාකාරී සහ හොඳ කළු වර්ණයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා මේ කළු ගම්මිරිස් සඳහා. දැන් අපි බලමු ක්‍රමානුකූල වේ ක්‍රියාවලිය. මේ බලන්න එහෙනම් අස්වැන්න නෙලීම අන්න අපි මේ සඳහා යොදාගන්නේ හොඳින් මේරු නොයිදුණු ගම්මිරිස් ඵල වෙන් කර ගැනීම, ගම්මිරිස් බීජ තේරීම හා වෙන් කිරීම දරුවනේ. ඒ වගේම උණුදිය ප්‍රතිකාරය සිදු කරනවා දරුවනේ. මතකද මේ ගම්මිරිස් බීජ තෝරනකොට අපි පැසුණු නොපැසුණු සහ අර ඉදිකඩු අල්පෙනිතේ හිස්මෙන් කුඩා ඒවත් අපි වෙන් කර ගන්නවා. ඒවා අයින් කර ගන්නවා තේරීමේදී. ඊළඟට තමයි උණුදිය ප්‍රතිකාරය කරන්නේ දරුවනේ. ඒ සඳහා විශේෂිත උපකරණ කට්ටලයක් භාවිතා කරනවා. ඔබට මතක ඇති වියලීම සහ ගම්මිරිස් ඇසිරීම සිදු කරනවා ඉන් අනුතුරුව. හොඳයි දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ අපි 14 වන ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්නයි දුවේ පුතේ සාකච්ඡා කරමින් මේ වෙනකොට අපි විශේෂයෙන්ම සමාලෝචන ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා දරුවනේ 23ක් කළු ගම්මිරිස් සැකසීමේ පියවර තමයි අපි ගැලීම් සටහනකින් දක්වලා තියෙන දරුවනේ. ප්‍රධාන වශයෙන්ම ගම්මිරිස් ශාස්ත්‍රීය නිෂ්පාදන ගැන කතා කරන්නේ. අපි බලාපොරොත්තු වෙන ආදරණීය දේවල පුතාත් එක්ක ඊළඟ ඉතිරි ප්‍රශ්නත් එක්ක සමාලෝචන ප්‍රශ්නත් එක්ක ඊළඟ කොටසින් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන දරුවෝ.